සුබ දවසක් වේවා ආදරණීය දරුවනේ. ඔබ දන්නවා මේ වෙනකොට අද දවස අපි වෙන් කරලා තියෙන්නේ මූල තත්ත්ව ප්‍රකාශනය පිළිබඳව කතා කරන්න. අවසාන ගිණුම් පිළියෙල කිරීම කියන මාතෘකාව යටතේ වියදම් සහ ආදායම් එක්ක හරඹයක් කරලා දලලාභයේ ශුද්ධලාභයේ හොයාගෙන අපිට ලාභ හෝ අලාභ ප්‍රකාශනයක් පිළියෙල කරන්න මේ වෙනකොට පුළුවන්කම තියෙනවා. නමුත් අවසාන ගිණුම් කට්ටලය පිළියෙල කරනකොට එහෙම නැත්නම් ගිණුම්කරණයේ නිමවුම් පිළියෙල කරනකොට මූල ප්‍රකාශන හදනකොට ඒකේ තියෙන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය විතරක් නෙමෙයිනේ. ඒකේ තියෙනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයත්. දරුවනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරනකොට ඔන්න දැන් පරණ කතාවකට අපි මේ යන්නේ මට කියන්න අර අපි මුලින් කතා කරපු පරණ උදාහරණය. එතෙන්දී අපි කිව්වේ අපි කතාව කරගෙන යන්නේ 2019 අවුරුද්දට නම් අවුරුද්ද පටන් ගන්න 1/1ටනේ. එතකොට අවුරුද්ද ඉවර වෙන්නේ 12:31ට කියලා අපි උපකල්පනයක් කරලා අපි අවුරුද්දේ අන්තිමට තියෙන ශේෂ පිරික්සුමේ ගිණුම් වල ශේෂ ටික ගමුකෝ. මෙතන තියෙනවා මොනවද? වත්කම් ශේෂ. ඔයාලට තේරෙනවා කියන්න. හිමිකම් ශේෂ. ඒ වගේම තියෙනවා වගකීම් ශේෂ. ඒ වගේම තියෙනවා ආදායම් ශේෂ සහ තව එකක් වියදම් ශේෂ. එතකොට මේකේ ආදායම් ශේෂ ඉදිරියට ගෙනියනවද ඉදිරියට ගෙනියන්නේ නැද්ද? ඉදිරියට ගෙනියන්නේ නැහැ. ඒගොල්ලන්ව මේ අවුරුද්දේ ලාභය හොයන්න අපි අයින් කරගන්න ඕනේ. අපිට පුළුවන් ද වියදම් ශේෂ ඉදිරියට ගෙනියන්න? බෑ. ඒගොල්ලන්වත් අරගෙන එන්න ඕනේ ලාභය හොයන්න. අවසානයේදී ආදායම් සහ වියදම් මත පදනම් වෙලා අපි ගණනය කරා මොකක්ද? ලාභය. මේ ලාභය හෙව්වේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයෙන්නේ. ඒකට දාපු වාක්‍ය කියන්න. ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කරා. එහෙනම් මේ ශුද්ධ ලාභය අපි අරගෙන ගිහිල්ලා දෙනවා කාටද? ප්‍රාග්ධනයට. හිමිකමට එකතු කරනවා. එතකොට මෙන්න මෙතන මේ හිමිකම ධන ලාභය කියන සමස්තය තමයි 2020 අවුරුද්දට පයින්නේ. වත්කම් ටික හැමම 2020 අවුරුද්දට යනවා. වගකීම් ටිකත් එහෙමම 2020 අවුරුද්දට යනවා. එතකොට මෙතන තියෙනවා ව්‍යාපාරයේ වත්කම් ඒක සමාන වෙනවා ව්‍යාපාරයේ තියෙන හිමිකම සහ එතකොට ඒ හිමිකම කියන්නේ ලාභයත් සහිත හිමිකම ධන ව්‍යාපාරයේ වගකීම් වලට. එහෙනම් මෙතෙන්දි හැදුවේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය අද දවසේදී මෙතෙන්දි අපි හදන්න උත්සාහ කරන්නේ මොකක්ද? දෙන්න උත්තරේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මතකද අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය නිර්වචනය කරා. මේක පිළියෙල කරන්නේ යම් නිශ්චිත දිනයකින් අවසන් ගිණුම් වර්ෂයටද එහෙම නැත්නම් මේක පිළියෙල කරන්නේ යම් නිශ්චිත දිනයකටද? යම් නිශ්චිත දිනයකට තමයි අපි මූල්‍ය තත්ත්වය නිරූපණය කරන්න, ගණනය කරන්න නෙමෙයි, නිරූපණය කරන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් පිළියෙල කරන්නේ. හරි. ඔයාගේ අතේ තියෙනවා නිබන්ධනය. එන්න මගේ දරුවනේ ඔහොමම නිබන්ධනයට බලන්න කියන කතාව ඔයාට පැහැදිලිද කියලා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් පිළියෙල කිරීම. ශේෂ පිරික්සුම තුල පවතින ගිණුම් ශේෂ වර්ග 5කි. අපි මෙතන කතා කරා. ගිණුම් ශේෂ වර්ග කීයක් තියෙනවද? 5ක් තියෙනවා. බලන්න. ආදායම් ශේෂ තියෙනවා, වියදම් ශේෂ තියෙනවා, වත්කම් ශේෂ තියෙනවා, හිමිකම් ශේෂ තියෙනවා, වගකීම් ශේෂ තියෙනවා. මෙම ශේෂයන් අතුරින් ආදායම් සහ වියදම් ශේෂ සියල්ලම ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කිරීම සඳහා කොහෙටද? ලාභ හෝ අලාභ ප්‍රකාශනයට උපුටාගත් පසු. ඒ කියන්නේ දැන් අපි ආදායම් ශේෂයි වියදම් ශේෂයි ලාභය ගණනය කරන්න උපුටාගෙන ඉවරයි. ගත් පසු ශේෂ පිරික්සුම තුල ඉතුරු වන්නේ වත්කම්, වගකීම් හා හිමිකම් ශේෂ පමණි. මේක ඇතුළේ ඉතුරු වෙන්නේ මොනවද? වත්කම්, වගකීම් සහ හිමිකම් ශේෂ විතරයි. ඒ ශේෂත් එක්ක තමයි අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්නේ. බලන්න යටින් කියනවා එම ශේෂ අතර පවතින්නේ මූලික ගිණුම් කරන සම්බන්ධතාවයයි. බලන්නකෝ. ආදායම් වියදම් වත්කම් තියෙනවා, වගකීම් හිමිකම් වෙනම තියෙනවා. එතකොට මේකේ ආදායම් වියදම් ටික අරගෙන ආදායම් වලින් වියදම් අඩු කරලා ලාභය හොයලා තියෙනවා. දැක්කද වගුව? බලන්න ටියුට් එක දිහා. ඊට පස්සේ වත්කම් තියෙනවා, වගකීම් තියෙනවා, හිමිකම් තියෙනවා. ඒ තුන මම සම්බන්ධ කරෝතින් මට එන්නේ මොකක්ද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. එතකොට මෙතන හිමිකම කියලා කියන්නේ අර කලින් ගණනය කරපු ලාභය එකතු කළ පසු හිමිකම. හෙවත් අග හිමිකම. අග ප්‍රාග්ධනය. පැහැදිලිද? එහෙනම් අපි දැන් මෙතනින් එහාට ගනුදෙනු කරන්නේ මෙන්න මේ කියන මූලික ගිණුම් කරන සමීකරණයත් එක්ක. යමුද ඉස්සරහට? යන්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ එබැවින් වත්කම්, වගකීම්, හිමිකම් අතර පවතින සම්බන්ධතාවය නිරූපණය කරයි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් යනු
ඔයාලඟ දැන් මේ වෙනකොට නිර්වචනයක් තියෙනවා. නමුත් අපි මෙහෙමත් කතා කරලා බලමුකෝ. යම් නිශ්චිත ගිණුම් කාල පරිච්ඡේදයක් අවසන් වන දිනට ගහගන්න යටින් ඉරක්. යම් නිශ්චිත ගිණුම් කාල පරිච්ඡේදයක් අවසන් වන දිනට මේක පිළියෙල කරන්නේ. දිනට ව්‍යාපාරයේ මූල්‍ය තත්වය. මොකක්ද දරුවනේ ව්‍යාපාරයේ මූල්‍ය තත්වය කියලා කියන්නේ? ඔයා දන්නවා උත්තරයක්. අපි කලින් නෝට් එකේදී මේක කතා කරා. ව්‍යාපාරයේ වත්කම්, වගකීම්, හිමිකම් අතර පවතින සම්බන්ධතාවය. හරිම සරලයි. එහෙනම් මගේ දරුවනේ පරිස්සමෙන් තේරුම් ගන්න. අපි මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කරලා ලාභ හෝ අලාභ ප්‍රකාශනේ. මොකද්ද මෙහෙයුම් ප්‍රතිඵලය කියලා කිව්වේ? ශුද්ධ ලාභය හෝ අලාභය. අපි මූල්‍ය තත්ත්වය නිරූපණය කරනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනේ. මොකද්ද මූල්‍ය තත්ත්වය කියලා කියන්නේ? වත්කම්, වගකීම්, හිමිකම් අතර පවතින සම්බන්ධතාවය. පෙන්눔 කිරීම සඳහා පිළියෙල කරනු ලබන මේක ගිණුමක්ද ගිණුමක් නොවන ප්‍රකාශනයක්ද? බලන්න පැහැදිලිව කියනවා ගිණුමක් නොවන ප්‍රකාශනයකි. හොඳයි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ආකෘතියකටයි අපි දැන් යන්නේ. මගේ දරුවනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් පිළිබඳව සාකච්ඡා කරනකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක තියෙන ප්‍රධානම ආකෘතිය ටිකක් සංකීර්ණයි. මම මේක සංකීර්ණයි කියලා කියන්නේ ඔයාට එකපාරටම මේක ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා මම ওই නිබන්ධනය තුල දීලා තියෙන ඔයා පිටු පෙරලලා බලන්න LKS සංකේක ප්‍රමිතියට අනුකූලව නිවැරදි ආකෘතිය සහ සරල ආකෘතිය කියලා දෙකක්. මම මුලින්ම ඔයත් එක්ක ගණන් හදන්නම් මගේ දරුවනේ සරල ආකෘතියට. බලන්න සරල ආකෘතිය කොහොමද වෙන්නේ කියලා. ඔන්න දැන් ඇස්පිල්ලමක්වත් ගහන්නේ නැතුව කොනක ඉඳන් අපි මේක හොඳ අවධානයකින් පරීක්ෂා කරගෙන යමු. මේකටත් කලින් එක වගේම තීරු 3ක් ඕනේ. නමුත් සරල ආකෘතිය තුල අපි තීරු 3ක් ගහන්නේ නැහැ. ගහන්නේ තීරු 2යි. ඒ තීරු දෙකත් එක්ක වැඩ කරනකොට අර පෙර පරිදිම උඩින් ලියන්නට ඕනේ වාක්‍ය. හිස්තැනක් ව්‍යාපාරයේ හිස්තැනක් දිනට අපි ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ ලිව්වේ කොහොමද? හිස්තැනක් ව්‍යාපාරයේ හිස්තැනක් දිනෙන් අවසන් වර්ෂයට කියලා. මේකේ ලියන්නේ හිස්තැනක් ව්‍යාපාරයේ හිස්තැනක් දිනට කියලා. දිනට මේ හදන්නේ මොකක්ද අපි? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඔන්න දැන් තමයි වැඩේ පටන් ගත්තේ. දරුවනේ මේක අපි මුලින්ම කරන්නේ ජංගම නොවන වත්කම් පෙළගස්වන එක. මොකද්ද පෙළගස්වන්නේ? ජංගම නොවන වත්කම්. සාමාන්‍ය ව්‍යාපාරයේ ජංගම නොවන වත්කම් තියෙන්නේ මොනවද? අපි නිකන් වත්කම් ටිකක් කියාගෙන ගියොතින් ඉඩම් තියෙනවා. පොඩක් බලන් ඉන්න. ගොඩ නැගිලි තියෙනවා. යන්ත්‍ර උපකරණ තියෙනවා. ලී බඩු තියෙනවා. පරිගණක තියෙනවා. මේ තියෙන්නේ මොනවද? ජංගම වත්කම්ද ජංගම නොවන වත්කම්ද? ජංගම නොවන වත්කම්. අපි ජංගම වත්කම් මොනවද කියලා ලයිස්තුවක් හැදුවතින් කොහොමද ඔයා මට උත්තරේ දෙන්නේ? ජංගම වත්කම් තියෙන්න පුළුවන් ව්‍යාපාරයේ මුදල්, එතනින් ගියාට පස්සේ ණය, ගැතියෝ, ව්‍යාපාරයේ තව මොනවද? බැංකු ශේෂය. බැංකු ණය නෙමෙයි. ජංගම ගිණුමේ තියෙන බැංකු ශේෂය. ඒකත් වත්කමක්. තව ව්‍යාපාරයේ තොගය, විකුණන්න ඉතුරු වෙලා තියෙන තොගය. මේ ඔක්කොම ව්‍යාපාරයේ වත්කම්. මොන වත්කම්ද? ජංගම වත්කම්. හැබැයි ඔයාට හිතුමනාපයට අරක ලියන්න බෑ. ඒකට පොඩි බාධකයක් තියෙනවා. ඒ බාධකයට කියනවා දරුවනේ අපි මේ වචනේ ඉගෙන ගන්න ද්‍රවශීලතා පදනම කියලා එකක්. මොකක්ද තියෙන්නේ මගේ දරුවනේ? ද්‍රවශීලතා පදනම කියලා එකක්. බය වෙන්න එපා, මං කියලා දෙන්නම්. ද්‍රවශීලතා පදනම කියන වචනය ඇතුලේ මේ ද්‍රවශීලතාවය කියලා කියන්නේ හොඳට තේරුම් ගන්න වත්කමක් මුදල් බවට පත්කිරීමේ හැකියාව. මොකක්ද ද්‍රවශීලතාවය කියලා කියන්නේ? වත්කමක් මුදල් බවට පත්කිරීමේ හැකියාව. දැන් මේ ලෝකේ ද්‍රවශීලතාවය වැඩිම වත්කම මොකක්ද කියලා ඇහුවතින් ඉතාමත්ම පරිස්සම් වෙන්න. ද්‍රවශීලතාවය වැඩිම වත්කම මොකක්ද කියලා ඇහුවතින් උත්තරේ තමයි මුදල්. මොකද මුදල් දරුවනේ ආයේ මුදල් බවට පත් කරන්න දෙයක් නැහැනේ. ඒක 100% ද්‍රවශීලයි. මුදල් බවටම පත් වෙලයි තියෙන්නේ. කාසිහා නෝට්ටු. මේ ලෝකේ තියෙන
ද්‍රවශීලතාවය අඩුම එක මොකක්ද කියලා හොතින් වාදෙන උත්තරේ මොකක්ද? ඒ තමයි දරුවනේ ඉඩම්. එතකොට අපි හැමතිස්සෙම මම මේ කියන එක හොඳට තේරුම් ගන්න. අපි හැමතිස්සෙම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් පිළියෙල කරන්නේ ද්‍රවශීලතාවය අඩුම එකේ ඉඳන් වැඩිම ද්‍රවශීලතාවයක් තියෙන වත්කම වෙනකන් ද්‍රවශීලතාවයේ ආරෝහණ පටිපාටියටයි මේක පෙළගස්වන්නේ. එතකොට අපි මෙතන ජංගම නොවන වත්කම් පිළිබඳව කතා කරනකොට උනත් අපි බලන්න ඕනේ අපිට දීලා තියෙන්නේ වත්කම් 4ක් නම් ඒ වත්කම් 4න් ද්‍රවශීලතාවය අඩුම ද්‍රවශීලතාවය අඩුයි කියන්නේ මුදල් බවට පරිවර්තනය කරන එක ඉක්මන්ද මුදල් බවට පරිවර්තනය කරන්න ගොඩාක් කාලයක් යනවද? ද්‍රවශීලතාවය අඩුයි කියලා කියන්නේ මුදල් බවට පත් කරන්න ගොඩාක් කාලයක් යනවා. හදිස්සියේ විකුණ ගන්න බෑ. ඒ තමයි ඉඩම්. එහෙනම් ද්‍රවශීලතාවය අඩුම වත්කම උඩටම එන්න ඕනේ. එතකොට අපි මෙතනින් ලියනවා ඉඩම් කියලා. ඊට පස්සේ ගොඩ නැගිලි. ඊට පස්සේ ඉතින් ඔය යන්ත්‍ර ලී බඩු පරිගණක ඔයාට හිතෙන විදියට දාගන්න. වැදගත්ම දේ තමයි ඉඩම් ගොඩ නැගිලි තියෙනවා නම් ඒක උඩටම එන්නට ඕනේ. ද්‍රවශීලතාවය අඩු නිසා. පරිගණකයක් විකුණන තරම් ඉක්මනට ඉඩමක් විකුණ ගන්න බෑ. වාහනයක් විකුණන තරම් ඉක්මනට ඉඩමක් ගියක් විකුණ ගන්න බෑ. එහෙනම් ද්‍රවශීලතාවය අඩු ඒවා උඩට ද්‍රවශීලතාවය වැඩි ඒවා යටට. මම එහෙනම් කීපයක් ලියාගෙන යන්නම් ඔයාගේ පහසුව සඳහා. තව එකක් දෙකක් ලියමු. ගොඩ නැගිලි ගොඩ නැගිලි ලියුවානේ. අපි එතනට ලියමු මෝටර් රථ. අපි එතනට ලියමු තව එකක් යන්ත්‍ර උපකරණ. ඇතිනේ නේද? එතකොට මේවා දරුවනේ මම කෙලින්ම දෙවනි තීරුවටම ගන්නම්. මොකද ඒවා ඉතින් වෙන පැත්තකින් එකතු වෙන්න දේවල් නැති නිසා. දැන් මම මේකේ උත්තරේ මෙතනට ගත්තොතින් ඔය තියෙන්නේ ඔක්කොම මොන වත්කම් ටිකද? ජංගම නොවන වත්කම් ටික. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ මම ඔන්න බලන්න කරන දේ දැන් ජංගම නොවන වත්කම් ගත්තට පස්සේ ඊළඟට ගන්න ඕනේ ජංගම වත්කම්නේ. ජංගම වත්කම් ගන්න කලින් මම මෙතනට ලියනවා ස්ථාවර තැම්පතු හෙවත් ආයෝජන කියන වත්කම. මොන වත්කමද? ස්ථාවර තැම්පතු හෙවත් ආයෝජන කියන වත්කම. එතකොට ඔයා කල්පනා කරයි ආයෝජන කියන්නේ ආදායමක් නේ සර්. නෑ දරුවනේ, ඒ ආයෝජන ආදායම. අපි ආයෝජනය කරාට පස්සේ අපිට ලැබෙන ආදායම. අපි ආයෝජනය කරනවා කියන්නේ මොකක්ද? ගෙදර මුදල් ආච්චුවල දාලා තියාගන්න නැතුව අපි ගිහිල්ලා බැංකුවේ දානවා. ස්ථාවර තැන්පතුවක ෆික්ස් ඩිපොසිට් කියලා කියන්නේ. එතකොට අපිට එතනින් හම්බෙනවනේ පොලියක්. ඒ හම්බෙන පොලිය ආයෝජන ආදායමක්. හැබැයි ඒ ස්ථාවර තැන්පතුව අපිට වත්කමක්. එතකොට ඒක ජංගම වත්කමක්ද ජංගම නොවන වත්කමක්ද? සාමාන්‍යයෙන් අපි මාස 12කට වඩා වැඩි කාලයක් දාලා තියෙනවා නම් ඒක ජංගම වෙන්න බෑනේ. මාස 12කට වඩා වැඩි කාලයක් තියෙන වත්කම් ජංගම නොවන වත්කම්නේ. හැබැයි අපිට මේක මේ සෙට් එකට එකතු කරන්න බෑ. ඒකට හේතුව මොකක්ද දන්නවද? මම මේ කියන එක හොඳට තේරුම් ගන්න. අපිට තියෙනවා වත්කම් කියලා වර්ගයක්. ඇසෙස්ට්. මේ වත්කම් කියන වර්ගය මගේ දරුවනේ මම කියන එක හොඳට තේරුම් ගන්න. අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි මොකක්ද? ජංගම වත්කම්. ජංගම වත්කම් කියලා කියන්නේ මාස 12කට වඩා අඩු කාලයක් ව්‍යාපාරය තුල තියෙන වත්කම්. මට උදාහරණ කීපයක් කියාගෙන යන්න. මුදල්, තව අර ලිව්වේ බැංකු ශේෂය, තොගය, ණය ගැතිය වගේ දේවල්. ඊට පස්සේ තියෙනවා ජංගම නොවන වත්කම්. හැබැයි මේ ජංගම නොවන වත්කමුත් අපිට ආයේ කොටස් දෙකකට බෙදන්නට පුළුවන්. මොනවද? එකක් තමයි මගේ දරුවනේ අපි කියනවා ස්පර්ශ කළ හැකි. එහෙම නැත්නම් tangible assets කියලා. ඊට පස්සේ කියනවා තව වර්ගයක් ස්පර්ශ කළ නොහැකි වත්කම් හෙවත් intangible assets කියලා. දැන් අපි අරකින් ගත්තොතින් ඉඩම් ස්පර්ශ කරන්න පුළුවන්. ගොඩනැගිලි ස්පර්ශ කරන්න පුළුවන්. මෝටර් රථ ස්පර්ශ කරන්න පුළුවන්. යන්ත්‍ර ස්පර්ශ කරන්න පුළුවන්. හැබැයි ස්ථාවර තැම්පතු
ආයෝජන කීර්තිනාමය. මොකද්ද වර්ග තුන? ස්ථාවර තැන්පතු මුදල්, ආයෝජන මුදල්, කීර්තිනාමය වගේ දේවල් අපිට මොනම අවස්ථාවකදීවත් ස්පර්ශ කරන්න බෑ. එහෙනම් අපි මේ ඔක්කොම කතා කරන්නේ ජංගම නොවන කියලාම තමයි. මේක තේරුම් ගන්න. මේ ඔක්කොම කතා කරන්නේ මොනවා කියලාද? ජංගම නොවන කියලා. හැබැයි මේ සෙට් එක ජංගම නොවන එකේ තියෙන ස්පර්ශ කරන්නට පුළුවන්වත්කම්, එතකොට අර තියෙන ආයෝජන ස්ථාවර තැන්පතු වගේ දේවල් වැටෙන්නේ ජංගම නොවනම තමයි. හැබැයි ස්පර්ශ කළ හැකි එකද ස්පර්ශ කළ නොහැකි එකද? ස්පර්ශ කළ නොහැකි එක. එතකොට ඒක අර ගොඩට එකතු කරනවද? ඒ ගොඩට එකතු කරන්නේ නැද්ද? ඒ ගොඩට එකතු කරන්නේ නැහැ. හැබැයි වෙනම පෙන්නනවා. මොකට කලින්ද? ජංගමවත්කම් ලියන්න කලින්. පැහැදිලි නේද? හරියට හරි. එතකොට ඒක අපි කෙලින්ම මොහොමම දෙවනි තීරුවටම ගමු. මොකද ඒවෙන් එකක් වගේ තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලට ගන්න පුළුවන් මාතෘකාව දැන් ජංගමවත්කම්. නවතින්න. දැන් අතන ජංගමවත්කම් ගොඩක් මම ඔයාලට පෙන්නලා දීලා තියෙනවනේ. මේ උදාහරණය බලන්න. අපි මෙතන මේ ගැලීම් සටහන මකමු. මෙතන තියෙන ජංගමවත්කම් වලින් දැන් අරකේ අපි යන්නේ ද්‍රවශීලතා පදනමේ ආරෝහණ පටිපාටියටනේ. ද්‍රවශීලතා පදනමේ ආරෝහණ උඩින්ම දාන්නේ ද්‍රවශීලතාවයේ අඩුම එක. ඉඩම් යටට යන්න වැඩි වුණා ද්‍රවශීලතාවය. දැන් ජංගමවත්කම් තියනවා මෙතන 4ක් මම දීලා. ඔයා හිතන විදිහට මේකෙන් ද්‍රවශීලතාවයේ අඩුම එක මොකක්ද? ද්‍රවශීලතාවයේ වැඩිම එක මොකක්ද? පෙළ ගැස්සුවතින් ද්‍රවශීලතාවයේ අඩුම එක තමයි තොගය. ඊට පස්සේ ටිකක් ද්‍රවශීලතාවයේ අඩුයි ණය ගැතියන්ගේ. මොකද උ සල්ලි ගෙනල්ලා දෙනකන් ඉන්න එපයි. මේ ටික විකුණ ගන්න කෙනෙක් එනකන් ඉන්න එපයි. ඊට වඩා ද්‍රවශීලතාවයේ චුට්ටක් වැඩි දැන් ඔන්න ටිකක් විතර. මොකේද? බැංකු ශේෂයේ. ඇයි චෙක් එකකින් ලියලා බැංකු කවුන්ටරයට ගිහිල්ලා මාරු කරන්න වෙලාවක් යනවා. ද්‍රවශීලතාවයේ වැඩිම එක තමයි මොකක්ද? මුදල්. එහෙනම් ආරෝහණ පටිපාටිය කියන්නේ පොඩි එකේ ඉඳන් ලොකු එකනේ. දැන් මට පෙළ ගස්සලා දෙන්න. ද්‍රවශීලතාවයේ ඔය හතරෙන් අඩුම එක මොකක්ද? තොගය. ඔන්න තොගය කියලා ගත්තා. ඊට පස්සේ තවත් ගන්නකොට ද්‍රවශීලතාවයේ තව ටිකක් අඩුයි. ඒකට වඩා වැඩි මොකේද? කියන්න. අපි ගන්නවා ණය ගැතියෝ. ද්‍රවශීලතාවයේ අඩුයි මුදල් වලට වඩා. හැබැයි ණය ගැතියන්ට වඩා ද්‍රවශීලතාවයේ වැඩි මොකේද? බැංකු ශේෂයේ. මේ ලෝකේ තියෙන ද්‍රවශීලතාවයේ වැඩිම වත්කම තමයි හැමතිස්සෙම යටටම එන්න ඕනේ. ඒ මොකක්ද? මුදල්. හරි. ඔය ටික ඉතින් අපි පළවෙනි තීරුවේ එකතු කරලා අපි දෙවනි තීරුවට දාගමු. දැන් එතකොට මේ තියෙනවා මේ දෙක එකට ගත්තොත් ඉතින් ඇත්තටම මේ තියෙන ජංගම නොවනවත්කම්නේ. හැබැයි උඩ තියෙන්නේ ටැන්ජිබල් එක, යට තියෙන්නේ ඉන්ටැන්ජිබල් එක. කමක් නැහැ. ඔය දෙකේම එකතු අරගෙන එකතු කරනවා ජංගමවත්කම් වලට. එතකොට ඔයාට මෙතනින් උත්තරයක් එනවා නම් මගේ පැටවුනේ. ඒ එන්නේ මොකක්ද? ව්‍යාපාරයේ තියෙන මුළු වත්කම් ප්‍රමාණය. වැඩේ ලේසි නැහැ හිතුව තරම්. මේ තියෙන්නේ මොකද්ද? ව්‍යාපාරයේ තියෙන මුළුවත්කම් ප්‍රමාණය. ඒතර මුළුවත්කම් හැදුනේ කොහොමද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුල ජංගම නොවනවත්කම් ටික ගත්තා. ඒක පෙළ ගැස්සුවා මොන අනුපාතයටද? ද්‍රවශීලතාවයේ ආරෝහණ පටිපාටියට. මුදල් බවට පරිවර්තනය කිරීමේ හැකියාව අඩුම එකේ සිට මුදල් බවට පරිවර්තනය කිරීමේ හැකියාව වැඩිම එක දක්වා පෙළ ගැස්සුවා. ඊට පස්සේ ඒකේ ටෝටල් එකට එකතු කරා ජංගම නොවන වත්කම්ම තමයි. හැබැයි ස්පර්ශ කළ නොහැකි ජංගම නොවන වත්කම්. ස්ථාවර තැන්පතු වගේ දේවල්. හරි. ඊට පස්සේ ජංගම වත්කම් ගත්තා. ජංගම වත්කමුත් අපි පෙළ ගැස්සුවේ ද්‍රවශීලතාවයේ ආරෝහණ පටිපාටියට. එතකොට තියෙන ජංගම වත්කම් වලින් ද්‍රවශීලතාවය අඩුම එකේ ඉඳන් වැඩිම එකට පෙළ ගැස්සුවාට පස්සේ අපිට අවසානයේ එන උත්තරය මොකක්ද? මුළු වත්කම් ප්‍රමාණය. පැහැදිලි නේද? වැඩේ තේරුණානේ. හරි. ඊට පස්සේ මගේ දරුවනේ හොඳට බලන්න. අපි දැන් ගන්න ඕනේ ව්‍යාපාරයේ හිමිකම් හා වගකීම් කියන කොටස. මෙතනින් එහාට තේරෙන්නේ නැහැ. අහන් හිටියට බලන් හිටියට තේරුම් ගන්න උත්සාහයක් ගන්න වෙනවා. හරි. ඊට පස්සේ හිමිකම් හා වගකීම් වලින් අපි මුලින්ම ගමු ප්‍රාග්ධනය කියන එක. මොකද්ද ගන්නේ? ප්‍රාග්ධනය. හරි. මේ හපල්ලා දරුවනේ. ඔයා දන්නවා ශේෂ පිරික්සුමේ දත්තනේ අපි මේ උපුට ගන්නේ. අපි මේ උපුට ගන්නේ මොන දත්තද? ශේෂ පිරික්සුමේ දත්ත. ඔයාගේ ශේෂ පිරික්සුමක දැන් මේක හොඳට තේරුම් ගන්න. ඔයාගේ
ශේෂ පිරික්සා ප්‍රාග්ධනය කියලා ශේෂයක්. හිතන්න 4,50,000ක් තියෙනවා කියලා. ඔයාගේ ශේෂ පිරික්සුමක ප්‍රාග්ධනය කියලා තියෙනවා 4,50,000ක්. දැන් මට කියන්න මේ ප්‍රාග්ධනය ඇවිල්ලා තියෙන්නේ ඔතන්ට 4,50,000 මොන ගිණුමෙන්ද? ප්‍රාග්ධන ගිණුමෙන්නේ. ඒ කියන්නේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය බැරපැත්තට 4,50,000යි කියන එකනේ. නවතින්න. මට කියන්න ව්‍යාපාරේ දැන් මේක අමතක කරන්න පොඩ්ඩකට. ව්‍යාපාරයේ හිමිකම වෙනස් වීමට බලපාන සාධක 4 මොනවද? මතකද 10 වසර අපි ඉගෙනගෙන තියෙනවා. හිමිකම වෙනස් වීමට බලපාන සාධක 4ක් තියෙනවා. පළවෙනි සාධකය තමයි ආදායම්. ආදායම් නිසා හිමිකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. දෙවැනි එක වියදම්. වියදම් නිසා හිමිකම මොකද වෙන්නේ? අඩු වෙනවා. තුන්වෙනි එක අමතර ප්‍රාග්ධනය නිසා හිමිකම වැඩි වෙනවා. ඊළඟට අංක 4 ගැනිලි නිසා හිමිකම මොකද වෙන්නේ? අඩු වෙනවා. දැන් මට කියන්න ව්‍යාපාරයට රුපියල් 5,000ක ආදායමක් ආවා. තේරුම් ගන්න ව්‍යාපාරයට රුපියල් 5,000ක ආදායමක් ආවා. ගිණුම් තියලා දෙන්න. මුදල් පොත හර මුදල් වැඩි වෙච්ච නිසා ප්‍රාග්ධන ගිණුම බැර වෙනවද? ප්‍රාග්ධනය වැඩි වෙන නිසා ආදායම් ගිණුමක් බැර කරනවද? අහන් හිටියේ නෑ. ආයෙ මං කියන්නම්. ව්‍යාපාරයට රුපියල් 5,000ක ආදායමක් එනවා. ඒ ආදායම ආවට පස්සේ මට ගිණුම් තියලා දෙන්න. මුදල් පොත හර වෙනවා. හරි. හිමිකම වැඩි වෙන නිසාවෙන් හිමිකම වෙනස් වීමට බලපාන සාධකවල ආදායම් කියන්නේ හිමිකම වැඩිවීමක්නේ. හිමිකම වැඩි වෙන නිසා ප්‍රාග්ධන ගිණුමට බැර කරනවද? නැත්නම් අදාළ ආදායම් ගිණුමට බැර කරනවද? අදාළ ආදායම් ගිණුමටනේ බැර වෙන්නේ. එහෙනම් මගේ පැටවුනේ හිමිකම වැඩි වුණාට ආදායම් නිසා ආදායම් වැඩිවීම ප්‍රාග්ධන ගිණුමට බැර කරන්නේ නැහැ. ඒක දාන්නේ ආදායම් ගිණුමේ බැරකට. එහෙනම් මං පෙන්නුවේ ආදායම් ප්‍රාග්ධන ගිණුමට එන්නේ නැහැ. තේරුණාද? ඒ වගේමනේ වියදම්. වියදම් නිසා හිමිකම අඩු වෙනවා. ඔයා දන්නවා. රුපියල් 5,000ක විදුලි බිල ගෙවුවා ගිණුම් තියලා දෙන්න. මුදල් පොත බැර ප්‍රාග්ධනය හිමිකම අඩු වෙන නිසා ප්‍රාග්ධන ගිණුම හරද අදාළ වියදම් ගිණුම හරද? විදුලි ගිණුම හර. එතකොට හිමිකම අඩු වෙනවා තමයි. හැබැයි අපි ඒක ප්‍රාග්ධන ගිණුමට දාන්නේ නැහැ. එහෙනම් හිමිකම අඩු වුණත් අපි වියදම් ප්‍රාග්ධන ගිණුමට ගලපන්නේ නැහැ. අයිතිකාරයා යොදනවා රුපියල් 50,000ක අමතර ප්‍රාග්ධනයක්. අයිතිකාරයා යොදනවා කීයක ප්‍රාග්ධනයක්ද? රුපියල් 50,000ක අමතර ප්‍රාග්ධනයක්. කල්පනා කරලා බලන්න. ගිණුම් තියලා දෙන්න. මුදල් පොත හර හරි. අමතර ප්‍රාග්ධන ගිණුම බැරද? ප්‍රාග්ධන ගිණුම බැරද? මතකද මේ දවස්වල අපි ගුටි කකාව ඉගෙන ගත්තා. මුදල් පොත හර වෙලා බැර වෙන්නේ අමතර ප්‍රාග්ධන ගිණුමද? බැර වෙන්නේ ප්‍රාග්ධන ගිණුමද? අන්න හරි. ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා රුපියල් 50,000ක්. එතකොට මෙන්න මේ අයිතමය යදරුවනේ හිමිකමේ වැඩිවීමට බලපානවා සේම ප්‍රාග්ධන ගිණුමටත් බලපාන ගනුදෙනුවක්. ගැනිලි ගැන හිතලා බලන්න. මට ගැනිලි ගිණුම් තියෙන දිත්ව සටහන කියන්න. මුදල් පොත බැර ගැනිලි ගිණුම හර. භාණ්ඩ ගැනිලි නම් ගැනුම් ගිණුම බැර ගැනිලි ගිණුම හර. කල්පනා කරලා බලන්න. අයිතිකාරයා රුපියල් 5,000ක ගැනිලි කරා. මුදල් ගැනිලි. අපි ගැනිලි ගිණුමට දානවද ප්‍රාග්ධන ගිණුමට දානවද? අනේ දරුවනේ ගැනිලි ගිණුමට දාන්නේ. ප්‍රාග්ධන ගිණුමට දාන්නේ නැහැ. එහෙනම් කොච්චර වුණත් ගැනිලිත් එන්නේ නැහැ ප්‍රාග්ධන ගිණුමට. පොඩ්ඩක් කල්පනා කරලා හිතලා බලන්න. පැහැදිලිද? එතකොට ගැනිලි ගිණුමට යන දත්ත ප්‍රාග්ධන ගිණුමට එන්නේත් නැත්තම්, ආදායම් ප්‍රාග්ධන ගිණුමට එන්නේත් නැත්තම්, වියදම් ප්‍රාග්ධන ගිණුමට එන්නේත් නැත්තම් ප්‍රාග්ධන ගිණුමට දාන්නේ මොනවද? අයිතිකාරය යොදන ආරම්භක ප්‍රාග්ධනයයි අමතර ප්‍රාග්ධනයයි විතරයි. එහෙනම් මගේ දරුවනේ ඔන්න බලන්නකෝ.
ශේෂ පිරික්සුමේ තියෙනවා කීයක ප්‍රාග්ධනයක්ද? 4,50,000ක ප්‍රාග්ධනයක්. ඒ 4,50,000 ප්‍රාග්ධනය මම ශේෂ පිරික්සුමෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ගත්තම කියන්නකෝ. ශේෂ පිරික්සුමෙන් මම ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ගත්තා. හැබැයි ඔය තියෙන ව්‍යාපාරය ඇත්තම හිමිකමද? දෙන්න මට උත්තරයක්. ඔය තියෙන ව්‍යාපාරය ඇත්තම හිමිකමද? නෑ. ඇයි ඒක ව්‍යාපාරය ඇත්තම හිමිකම නොවන්නේ? ඇයි ඒක ව්‍යාපාරය ඇත්තම හිමිකම නොවන්නේ? සරලම උත්තරයක් තියෙන්නේ. ඕකේ තියෙන්නේ ආරම්භක ප්‍රාග්ධනයයි අමතර ප්‍රාග්ධනයයි විතරයි. ආදායම්වත් වියදම්වත් ගැනිලිවත් ඔය 4,50,000ට ගැලපිලා නෑ. මොකද ඒවා ප්‍රාග්ධන ගිණුමට ආවේ නැති නිසා. ප්‍රාග්ධන ගිණුම ශේෂය තමයි 4,50,000 වෙන්නේ නිසා. එහෙනම් අපි මේකට දැන් ගලපන්න ඕනේ අර ප්‍රාග්ධන ගිණුමට ආපු නැති හිමිකම වෙනස් වෙන්න බලපාන සාධක ටික. මොනවද? මේක වැඩි වෙනව දරුවනේ සුද්ධ ලාභය නිසා. ඇයි ඒ? අර අපි කියනවනේ සුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කරා කියලා. එහෙනම් සුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට ගේනවා. කවදද? සුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට ගේන්නේ මගේ දරුවනේ කාල පරිච්ඡේදයේ අවසානයේදී. හැබැයි ඔය කියන දවසට කලින් නේද මේ ශේෂ පිරික්සුම හදලා තියෙන්නේ. එහෙනම් ඒ අපි හොයාගත්ත සුද්ධ ලාභය මේ කියන 4,50,000 තුලේ තියෙනවද? තාම නැද්ද? තාම නැහැ. එහෙනම් ගිණුමට දාන්න නැතුව අපි ඒක ගෙනල්ලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය එකතු කරලා පෙන්නනවා. වැඩේ සරලයිනේ. ඊට පස්සේ මෙතනට එනවා නම් යම් කිසි උත්තරයක්. ඒ උත්තරෙන් අපි අඩු කරනවා ව්‍යාපාරයේ මොනවා ටිකද? ගැනිලි ටික. මොකද ගැනිලි කියන්නේ ශේෂ පිරික්සුමේ තියෙන වෙනම ගිණුමක ශේෂයක්. ඔන්න දැන් තියෙනවා මගේ දරුවෝ ව්‍යාපාරයේ අගහිමිකම. ව්‍යාපාරයේ අගහිමිකම. මං වගෙන් චූටි දෙයක් නැවතත් අහන්නම්. පෑනේ කොප්ප වැටෙනවා. වගෙන් චූටි දෙයක් නැවතත් මං අහන්නම්. මට කියන්න 10 වසර පරණ මතකයකින් අගහිමිකම් සමීකරණය. 10 වසර පරණ මතකයෙන් අගහිමිකම් සමීකරණය දෙන්න. අගහිමිකම සමානයි ව්‍යාපාරයේ මුලහිමිකම ධන අමතර ප්‍රාග්ධනය ධන ආදායම් ඍණ වියදම් ඍණ ගැනිලි. ඇයි හිමිකම අමතර ප්‍රාග්ධනය නිසා වැඩි වෙනවා, ආදායම් නිසා වැඩි වෙනවා, වියදම් නිසා අඩු වෙනවා, ගැනිලි නිසා අඩු වෙනවා. මේකට වරහණක් දැම්මොතින් ඔයාට පේන වචන කියන්න. හරි. ලාභය ගලපමු. මුල හිමිකම ධන අමතර ප්‍රාග්ධනය ධන ලාභය ඍණ ගැනිලි. දැන් මට කියන්න මේ ප්‍රාග්ධන ගිණුමේ 4,50,000 කියලා කියන්නේ මෙතන මුල හිමිකමයි අමතර ප්‍රාග්ධනයයි දෙකේ එකතුව නේද? මුල හිමිකමයි අමතර ප්‍රාග්ධනයයි දෙකේ එකතුව නේද? එහෙනම් ඒ කියන ප්‍රාග්ධන පිළිතුරට ඔයා ගලපන්න ඕනේ මොකක්ද? ලාභය. මේ බලන්න. ප්‍රාග්ධනයට ඔයා එකතු කරා මොකක්ද? ලාභය. ඊට පස්සේ එන උත්තරෙන් ඔයා අඩු කරන්න ඕනේ මොනවද? ගැනිලි. බලන්න මෙතන එන උත්තරෙන් ඔයා අඩු කරා මොනවද? ගැනිලි. එහෙනම් මෙතන තියෙන්නේ දරුවනේ සමීකරණයක්. මොන සමීකරණයේද? අගහිමිකම් සමීකරණය. බලන්න 10 වසර ඉගෙන ගත්ත සමීකරණ නැවත ඕන වෙන විදිහ. සරල ලාභ සමීකරණය ලාභ හෝ අලාභ ප්‍රකාශනයට ඕන වුණා. මූලික ගිණුම් කරන සමීකරණය සමස්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ඕන කරනවා. මේකේ හිමිකම් කොටස ගණනය කරන්න ඔයාට අගහිමිකම් සමීකරණය ඕන වෙනවා. පැහැදිලි නේද? හරි. එහෙනම් මේ හිමිකම් කතාව ඉදිරියේ නිබන්ධනයේ තියෙනවා. අපි එතෙන්දී මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරමු. තාම ඉවර නැහැ. අපි මේ තාම ඉන්නේ කොතනද? හිමිකම කියන තැන විතරයි. දැන් අපි ඕකකට ගලපන්න තියෙනවා මොනවද? ව්‍යාපාරයේ වගකීම් ටික. ආකෘති එතන ඉඩමදි නිසාවෙන් මගේ දරුවනේ මම වෙනම ආකෘතිය දික් කරගන්නම් පැත්තෙන් ඔයාටත් ඉඩමදි වුණොතින් ඔයත් කරන්න ඕනේ මේකම තමයි. හරි. මේ නැවතත් තියෙන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයමයි. එතකොට දැන් මම ගන්න යන්නේ මොකක්ද? ජංගම නොවන වගකීම්. ඒ යටතේ මට තියෙන්නේ මොනවද? අනේ සරලයි දරුවනේ.
බැංකු ණය තියෙන්න පුළුවන්. තව උකස් ණය තියෙන්න පුළුවන්. තව කල්බදු ණය තියෙන්න පුළුවන්. බෑන්ක් ලෝන්, ෆිනෑන්ස්, ලීසින් වගේ දේවල්. හරිද? ඊට පස්සේ ඔය ටිකේ උත්තරෙත් මම මෙහෙම පැත්තකින් එකතු කරලා එහා පැත්තට අරගන්නවා. දැන් හරිනේ. ඊට පස්සේ තියෙනවා මොන වගකීම්ද? ජංගම වගකීම්. හරි. ජංගම වගකීම් යටතට මට ගන්න පුළුවන් දේවල් මොනවද? ඔයාම උදව් කරන්න. ණය හිමියෝ ගන්න පුළුවන්. තව ඇයි බැංකු අයිරාව එහෙම ගන්නත් පුළුවන්. තව උපචිත වියදම් ඒව ගන්නත් පුළුවන්. ඔය වගේ පොඩි පොඩි ජංගම වගකීම් අයිතම ටික මම එහා පැත්තට ගන්නවා. දැන් බලන්න. මෙතන තියෙනවා ව්‍යාපාරයේ මුළු හිමිකම. මෙතන තියෙනවා ව්‍යාපාරයේ ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම්. මම ඒක B කියලා ගන්නම්. එතකොට A සහ B එකට එකතු කරෝතින් අවසාන උත්තරය වාට එන්නේ මොකක්ද? බලන්න අතන තිබ්බ මාතෘකාව හිමිකම් සහ වගකීම්. දැන් ඔයා මොකද හිතන්නේ? මේ තියෙන උත්තරේට මේ උත්තරේ මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. ඇයි? ව්‍යාපාරයේ මුළුවත්කම් සමානයි ව්‍යාපාරයේ හිමිකම් දන වගකීම් නිසා වෙන්න. මේ තියෙන්නේ මුළුවත්කම, මේ තියෙන්නේ හිමිකම් දන වගකීම. පැහැදිලිද? ගන්න ඔයාගේ ටියුට් එක අතට. ලොකු දේශනයක් නේද? බලන්න පැහැදිලිව කියනවා ව්‍යාපාරයේ හිස්තැනක් දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ජංගම නොවන වත්කම් තියෙනවා. බලන්න ඉඩම් තියෙනවා, ගොඩනැගිලි තියෙනවා, මෝටර රථ තියෙනවා, යන්ත්‍ර තියෙනවා. පල්ලෙහාට එකතුව තියෙනවා. ඊට පස්සේ ආයෝජන, ස්ථාවර තැන්පතු වගේ දේවල් එකතු කරලා තියෙනවා. දැක්කද? ජංගම වත්කම් තියෙනවා. මොනවද තියෙන්නේ? තොගය. ඔය ගන්නේ මොන තොගයද? මුල තොගයද, අග තොගයද? ආරම්භක තොගයද? අවසාන තොගයද? අවසාන තොගය. මම මෙහෙම අහන්නම්. ශේෂ පිරික්සුම ඇතුලේ තියෙන එකද? ශේෂ පිරික්සුමෙන් එළියේ තියෙන එකද? ශේෂ පිරික්සුමෙන් එළියේ තියෙන එක. හරියටම හරි. ඊට පස්සේ ණය ගැතියෝ ගන්නවා. ලැබිය යුතු ආදායම් මතකයි නේද? දරුවනේ මට ආදායමක් තමම ලැබිලා නැත්තම් ලැබෙන්න ඕනේ නම් ඒක මගේ ජංගම වත්කමක්. ඒ වගේම කලින් ගෙවූ වියදම්. નિયમિત දිනයට කලින් මම වියදම ගෙවලා නම් ඒකත් මගේ ජංගම වත්කමක්. බැංකු ශේෂය, මුදල් ශේෂය. අවසානයේදී මට ඇවිල්ලා තියෙනවා මොන වත්කම්ද? මුළුවත්කම්. මගේ මූණ දිහා නෙමෙයි ටියුට් එක දිහා බලමු. හිමිකම් සහ වගකීම්. බලන්න ප්‍රාග්ධනය, ධන, ශුද්ධ ලාභය එන උත්තරෙන් අඩු කරලා තියෙනවා ගැනිලි. එතකොට මේකේ ඒගොල්ලෝ කෙලින්ම මේක පළවෙනි දෙවෙනි තීරුවේ හදලා තියෙනවා. අනේ කමක් නැහැ. එහෙම නීති නැහැ. ඊට පස්සේ ඔන්න හිමිකම එනවා. ඊට පස්සේ ජංගම නොවන වගකීම් තියෙනවා. බැංකු ණය, උකස් ණය විතරක් අරන් තියෙනවා. දෙවෙනි තීරුවට ගෙනලා තියෙනවා. ජංගම වගකීම් තියෙනවා. ඊට පස්සේ ණය හිමියෝ තියෙනවා, උපචිත වියදම් තියෙනවා, කලින් ලද ආදායම් තියෙනවා, බැංකු අයිරාව තියෙනවා. ඒ ටික එකතු කරලා පැත්තකින් තියෙනවා. ඒතකොට පල්ලෙහාට ගත්තට පස්සේ ඔයාට මුළු හිමිකම් සහ වගකීම් උත්තරේ තියෙනවා. මේ තමයි සම්පූර්ණයෙන් අපි කතා කරන මොකක්ද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා කියන්නේ. බලන්න ඕකේ සංකීර්ණ ආකෘතිය. එහෙම නැත්නම් ෂෙයා ගැලපීම් සහිත නිවැරදි ආකෘතිය කියලා තියෙනවා. ඒකේ වෙනස් වෙලා තියෙන්නේ කොතන විතරද බලන්න. තීරු 3ට තීරු 2ට තීරු 3ක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ තීරු 3 ඇවිල්ලා තියෙන්නේ කොතනින්ද? උඩ තියෙනවා. බලන්න. පිරිවැය ඊළඟ එක සමුච්චිත ෂය ඊළඟ එක ධාරණාගය. පිරිවැය සමුච්චිත ෂය ධාරණාගය. එතකොට පිරිවැය තියෙනවා අපි ඒව දන්නේ නැහැ. සමුච්චිත ෂය කියලා එකක් අඩු කරලා ධාරණාගය අරගෙන ධාරණාගයෙන් තමයි පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. වෙන කිසිම තැනක් වෙනස් නැහැ දරුවනේ. ඊටු ඔක්කොම මේ විදිහම තමයි. දැක්කද? එතකොට මේ පොඩි ෂය ගැජට් එක ගැහුවාට පස්සේ තමයි LK සංක එක ගිණුම් කරන ප්‍රමිතියට අනුව ලොකු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හැදෙන්නේ. අපි මේක හදමු ෂය ඉගෙන ගත්තට පස්සේ. පැහැදිලිද? වැඩේ හරිනේ. එතකොට බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් පිළියෙල කිරීමෙන් පසු එහි මුළු වත්කම් මගේ එහි මුළු වගකීම් සහ හිමිකම් වලට සමාන විය යුතු වේ කියලා තියෙනවා. ඒවා අපි දැන් දන්නවා. දැන් අපි දන්න දේවල් ටිකක් නෝට් එකක් කතා කරගෙන යමු වගේ දරුවනේ. මුළු වත්කම් ගණනය කිරීම කියලා තියෙනවා. බලන්න ව්‍යාපාරයක පවතින වත්කම් ඒවායේ ස්වභාවය මත පදනම්ව ආකාර දෙකකින් වර්ග කරලා දක්වනවලු. ජංගම වත්කම්, ජංගම නොවන වත්කම්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ මේවායේ අගයන් වෙන වෙනම සංඛ්‍යාත්මකව නිරූපණය කරනු ලැබේ කියලයි කියන්නේ. හරි නේද? බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ වත්කම් නිරූපණය කිරීමේදී ද්‍රවශීලතා පදනම මත අයිතම පෙළගස්වනු ලැබේ. අපි කිව්වේ මේකේ අයිතම පෙළගස්වනවලු ද්‍රවශීලතා පදනම මත. ඒකෙදි කියනවා ද්‍රවශීලතා පදනම යනු ලියාගන්න මේ විදිහට.
ද්‍රවශීලතා පදනම යනු ද්‍රවශීලතා පදනම යනු වත්කමක් මුදල් බවට පරිවර්තනය කිරීමේ හැකියාවයි. වත්කමක් මුදල් බවට පරිවර්තනය කිරීමේ හැකියාවයි. එහිදී ද්‍රවශීලතාවය ඉහළ අගයක් ගනී නම් ද්‍රවශීලතාවය ඉහළ අගයක් ගනී නම් ද්‍රවශීලතාවය ඉහළ අගයක් ගනී නම් එම වත්කම වඩාත් ඉක්මනින් මුදල් බවට පත්වන අතර වඩාත් ඉක්මනින් මුදල් බවට පත්කරගත හැකි අතර වඩාත් ඉක්මනින් මුදල් බවට පත්කරගත හැකි අතර ද්‍රවශීලතාවය අඩු අගයක් ගනී නම් ද්‍රවශීලතාවය අඩු අගයක් ගනී නම් පහසුවෙන් මුදල් බවට පත්කරගත නොහැකි වේ. පහසුවෙන් මුදල් බවට පත්කරගත නොහැකි වේ. පැහැදිලිද? හරි. නවතින්න. පහසුවෙන් මුදල් බවට පත්කරගත නොහැකි වේ. හරි. දරුවනේ එතකොට වත්කමක් ඉක්මනට විකුණන්න පුළුවන් නම් ඒකේ ද්‍රවශීලතාවය අඩුද වැඩිද? වැඩි. වත්කමක් විකුණ ගන්න හරි අමාරු නම් ඒකේ ද්‍රවශීලතාවය අඩුද වැඩිද? හුඟක් අඩුයි. මේ ලෝකේ තියෙන ඉහළම ද්‍රවශීලතාවයක් සහිත වත්කම මොකක්ද? මුදල්. අඩුම ද්‍රවශීලතාවයක් සහිත වත්කම මොකක්ද? ඉඩම්. හරියට හරි. එතකොට මූලධාතු ප්‍රකාශනයේ උඩටම යන්න ඕනේ ඉඩම්, යටටම එන්න ඕනේ මුදල්. හේතුව මේක හදන්නේ ද්‍රවශීලතාවය වැඩි එකේ ඉඳන් අඩු එකටද, අඩු එකේ ඉඳන් වැඩි එකටද? අඩු එකේ ඉඳන් වැඩි එකට. ජංගම නොවන වත්කම් සඳහා නිදසුන් තියෙනවා. ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර මෝටර රථ ලීබඩු උපකරණ. මෙම උදාහරණයේ ද්‍රවශීලතා පදනමේ ආරෝහණ පටිපාටියට ගලපා ඇත. දැක්කද? ඊට ජංගම නොවන වත්කම් වලට අමතරව ආයෝජන හෝ ස්ථාවර තම්පතු වෙන වත්කම්ද ඊට පහලින් ජංගම වත්කම් වලට ඉහළින් දැක්විය යුතුයි. ඒ කියන්නේ මෙන්න මේ කතාව. ස්ථාවර තම්පතු ආයෝජන වගේ දේවල් තියෙනවා නම් ජංගම නොවන වත්කම් වලට පහලින් ජංගම වත්කම් වලට ඉහළින් දැක්විය යුතුයි කියලයි කළු මුද්‍රිත කොටුව තුල කතා කරන්නේ. බලන්න ජංගම වත්කම් සඳහා නිදසුන් අත ඉතිරි තොගය තියෙනවා. ඒ කියන්නේ අගතොගය, ණය ගැතියෝ, උපචිත ආදායම. ඒ කියන්නේ ලැබිය යුතු ආදායම් වත්කමක් ඒක. කලින් ගෙවූ වියදම්, නියමිත දිනයට කලින් ගෙවූ වියදමක්. ඒකත් වත්කමක්. බැංකු ජංගම ගිණුමේ ශේෂය, මුදල් ශේෂය. පැහැදිලිද? බලන්න මෙම උදාහරණයේ ද්‍රවශීලතා පදනමේ ආරෝහණ පටිපාටියට ගලපා ඇත. ඒ කියන්නේ ලෝකේ තියෙන ඉහළම ද්‍රවශීලතාවයක් සහිත වත්කම යටටම ඇවිල්ලා තියෙන නිසා. අඩු එකකින් ඉඳන් වැඩි එකට. බලන්න කතා කරමු මුළු හිමිකම ගණනය කිරීම. මේ කොටස තියරි නෝට් එක කතා කරමු. දැන් මම කතා කරලා තියෙන්නේ ඔක්කොම. දැන් මේක ලියන කොටසයි අපිට තියෙන්නේ. ශේෂ පිරික්සුමේ ප්‍රාග්ධනයේ ලෙස සඳහන් වන්නේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂයයි. අපි දන්නවා. එතකොට මේ ශේෂ පිරික්සුමේ ප්‍රාග්ධන කියලා ශේෂයක් තියෙනවා. මේ තියෙන්නේ ව්‍යාපාරයේ අගහිමිකමද? නැහැ. මේක ඇතුලේ තියෙනවද ව්‍යාපාරයේ සුද්ධ ලාභය? නැහැ. මේක ඇතුලේ තියෙනවද ව්‍යාපාරයේ ගැනිලි? නැහැ. ඔය තියෙන්නේ ඇත්තටම බැලුවොත් ආරම්භක ප්‍රාග්ධන ශේෂයයි අවුරුද්ද තුල අමතර ප්‍රාග්ධනයක් දාලා තියෙනවා නම් ඒ ප්‍රාග්ධනයයි විතරයි ඕක ඇතුලේ තියෙන්නේ. ඒකයි මේ කියන්නේ. එය තුල අන්තර්ගත වන්නේ වසර ආරම්භයේ පැවති ප්‍රාග්ධනය සහ වසර තුල යෙදූ අමතර ප්‍රාග්ධනය පමණි. නෝට් එක අතිශය පැහැදිලි. වසර අවසානයේ මුළු හිමිකම ගණනය වන්නට නම් පහත සමීකරණයේ තෘප්තිමත් විය යුතුය. බලන්න අග හිමිකම සමානයි මුල හිමිකම දන අමතර ප්‍රාග්ධනය දන ලාභයේ ඍණ ගැනිලි. ඕකේ මුල හිමිකම දන අමතර ප්‍රාග්ධනය මම සිම්පල් A කියලා අරගෙන තියෙනවා. සිම්පල් A කියන්නේ මොකද්ද බලන්න යටින් කියනවා. මේ ශේෂ පිරික්සුමේ ප්‍රාග්ධන කියන මේ ශේෂයයි. එහෙනම් ඒක තුල තියෙන්නේ ඔය කියන වර්ග දෙක විතරයි. B කියලා කියන්නේ මෙය ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ ගණනය කළ ශුද්ධ ලාභය හෝ අලාභයයි. ඕක අර ගිණුමස්සේ නැහැ. ඒ නිසයි අපි ඒක ගෙනල්ලා මෙතනදී එකතු කරන්නේ. ඊට පස්සේ C මෙය ගැනිලි ගිණුමේ ශේෂයයි. ඒක තියෙන්නේ වෙනම තැනක. ප්‍රාග්ධන ගිණුම ඇතුලේ නැහනේ. ඒ නිසා ඒක වෙනම ගෙනල්ලා අර උත්තරෙන් අඩු කරලා පෙන්නනවා. පැහැදිලිද? යන් ඉස්සරහට. ඉහත තොරතුරු මත පදනම්ව අග හිමිකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තුල පහත පරිදි දක්වයි. බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තුල අග හිමිකම දක්වන්නේ කොහොමද කියලා මගේ පැටවුනේ. ප්‍රාග්ධනය, ධන, සුද්ධ ලාභය, එන උත්තරේ ඍණ ගැනිලි. අවසානයේට එනවා අග හිමිකම හේවත් සැබෑ හිමිකම. පැහැදිලිද? මම විශ්වාස කරනවා අර හොඳටම මේක තේරෙන්නට ඇති කියලා. බලන්න මුළු වත්කම් ගණනය කිරීම. දැන් මුළු වගකීම් ගණනය කිරීම. අපි ඉන්නේ වගකීම් කොටසේ. බලන්න කියනවා ව්‍යාපාරයක වගකීම් අයිතමයන් එහි ස්වභාවය මත පදනම්ව ආකාර දෙකකින් වර්ග කර දක්වයි. කොහොමද? ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම්. ජංගම නොවන වගකීම් සඳහා නිදසුන්. බැංකු ණය, උකස් ණය, කල්බදු ණය. ජංගම වගකීම් සඳහා නිදසුන්. ණය හිමියෝ,
උපචිත වියදම් ඒ කියන්නේ ගෙවිය යුතු වියදම් කලින් ලද ආදායම් නියමිත දිනේට කලින් ලැබුණා නම් මං එයාට වග කියන්න ඕනේ. බැංකු අයිරාව. ඕවා තමයි ජංගම වගකීම්. හොඳයි. අපි ගාණක් හදලා බලමුද? ඔයාට මම පොඩි කාලයක් දෙනවා මූල තත්ත්ව ප්‍රකාශනයක් රූල් කරගන්න. මාත් එක්කම රූල් කරමු. මොකද මමත් රූල් කරන්න ඕනේ අලුත් ගාණක්. මාත් එක්කම මේ ගාණ හදාගෙන යම් මගේ දරුවනේ. කලින් මූල තත්ත්ව ප්‍රකාශනය රූල් කරගන්න. හැබැයි එක දෙයක්. ඔයා රූල් කරන්න ඕනේ සරල ආකෘතිය නෙමෙයි ෂය සහිත සංකීර්ණ ආකෘතිය. මොකද රූල් කරන්න ඕනේ ෂය සහිත සංකීර්ණ ආකෘතිය. හැබැයි ඉඩ තියලයි අපි මේ ගාන හදන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශන වගේමයි. ඒ නිසා ඔයාට මාත් එක්කම බල මේක රූල් කරන්න පටන් ගන්න වෙනවා. දිග අඩි රූල් අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි මගේ දරුවනේ. ඔයාට පැන්සල් අවශ්‍යයි. මේ වස්සේ කවදාවත් ටිපෙස් උලන්න සපුරා තහනම්. ඒ නිසා සංඛ්‍යා දත්ත නිවැරදිව පරීක්ෂා කරලා දැමීම අවශ්‍යයි. මූල තත්ත්ව ප්‍රකාශනය කියලා කියන්නේ ගිනුම් කරනයේ ඉතාමත්ම තීව්‍ර මූල ප්‍රකාශනයක්. අපි මේක රූල් කරමුද? ඔබ සූදානම්ද? මම නම් සූදානම්. හරි. ඉස්සෙල්ල එහෙනම් මාත් එක්ක රූල් කරන එක චුට්ටක් විනාඩියක් පැත්තකින් තියලා ආසාවට වගේ බලා ගන්නකො. මොකද මම දන්නවා ඔයා දැන් තාමත් බය වෙලා ඉන්නේ. කොහොමද සර් මම මේක රූල් කරන්නේ කියලා. බලා ගන්න. එතකොට දැන් මේක සංකීර්ණ ආකෘතියට යන නිසා අපි ගහන්නේ තීරු දෙකද මගේ දරුවනේ තීරු තුනද? තීරු තුනකට අපි යමු. හරි. මං හිතන්නේ මේකේ ඊට අපිට මදි වෙයි. ඒ නිසා මම දැම්මම පොඩියට තව පොඩි කෑල්ලකුත් ගහ ගන්නම් අවශ්‍ය වුණොතින් ප්‍රයෝජනය ගැනීම සඳහා. හරි. එතකොට අපිට ගානේ දීලා තියෙන කාගේ ව්‍යාපාරයේද? මං ඉන්නේ අභ්‍යාස අංක 11 මගේ දරුවනේ සිරිනිවස වෙළඳ ව්‍යාපාරිකයින්ගේ. හරි. අපි උඩින් දාමු සිරි නිවස වෙළඳ ව්‍යාපාරිකයින්ගේ 2019/12/31 දිනෙන් අවසන් වැරදුනානේ 12/31 දිනට වෙනස තේරුණාද? ආදායම් ප්‍රකාශනය හදනවා නම් ඒ කියන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය හදනවා නම් යන්නේ 2019/12/31 දිනෙන් අවසන් වර්ෂයට. දැන් අපි හදන්නේ මූල තත්ත්ව ප්‍රකාශනය. එතකොට ලියන්නේ 2019/12/31 දිනට අතිශය භයානකයි. මෙතනට ලියන්න හැදුවේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මෙතන හෙඩින් තුනක් තියෙනවා. මේ මොකක්ද? පිරිවැය. මේ තියෙන්නේ මොකක්ද? සමුච්චිත ෂය. මේ තියෙන්නේ මොකක්ද එතකොට? ධාරණ අගය. හරි. පිරිවැය, සමුච්චිත ෂය, ධාරණ අගය. අපි මෙතනින් පටන් ගමු. මාතෘකාව පළවෙනි එක මොකක්ද? ජංගම නොවන වත්කම්. හරි. ඊට පස්සේ ඕකට උපරිම ගියත් දරුවනේ රූල් 4ක් 5ක් ඇති. දැන් ලොකු ගාණක් හදනවා නම් 4යි. දැන් මේ වගේ එකක තියෙන්නේ දත්ත විතරයිනේ. ඒතකොට රූල් 5ක් තියන්න වැඩි වුණා කියලා ප්‍රශ්නයක් නැහැනේ. ඊට පස්සේ ජංගම වත්කම්. ඕකටත් දරුවනේ උපරිම වුණොතින් ඔයාලට රූල් 4ක් 5ක් හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ අපි මාතෘකාව ගන්නවා මොකද්ද? හිමිකම් සහ වගකීම්. ඒක මාතෘකාවක්. ඒ යටතේ මුලින්ම ගන්නෙ මොකද්ද? ප්‍රාග්ධනය. ප්‍රාග්ධනයට එකතු කරනවා මොකක්ද? ශුද්ධ ලාභය. අලාභයක් නම් අඩු කරනවා වරහණක් දාලා. ඊට පස්සේ එන උත්තරෙන් ඔයා අඩු කරනවා මොනවද? ගැනීලි. එතකොට ඒක යන්නේ දෙවෙනි රූලේ. මෙතනට එකතු අපිට ගෙනියන්නට පුළුවන්. පැහැදිලිද? ඉඩ තියාගන්න. ඊට පස්සේ ඔයා ගන්නවා මාතෘකාව ජංගම නොවන වගකීම්. උපරිම මොනෝදින් ගානක තියෙයි දෙකක්. එකයි තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ජංගම වගකීම්. ඒකටත් 1 2 3ක් ඇති. මං හිතන්නේ අපිට එක පැත්තකින් හදාගන්න පුළුවන් වෙයි දරුවනේ. පැහැදිලිද? හරි. එහෙනම් ඉක්මන් කරලා ගාන රූල් කරගන්න මාත් එක්කම දත්ත දාගෙන යමු. විනාඩි 5ක් හොඳටම ප්‍රමාණවත්. විනාඩි 5ක් අරගෙන ගාන රූල් කරන්න. මොනවද? වැස්ස ප්‍රශ්නයක්ද? නෑ ඔහොම තියමු. ඔකෙම ගහමු. මොනවද? වැස්ස ප්‍රශ්නයක් වෙයිද? ඇහෙනවද?
අවුලක් නැහැ නේ. ඔහොම ගහමුනේ. ඔව්. එහෙනම් ඔන්න දැන් විනාඩි 5කට පසු. හරි දරුවනේ. මං හිතනවා ඔයා දැන් ආකෘතිය ගහලා ඉවරයි. අභ්‍යාසංක 11 දත්ත ටික දාගෙන යන්න පටන් ගන්නවා. මම මේ කියන එක හොඳට අහගන්න. දැන් මෙතනින් එහාට අපි ගාණක් හදන්න පටන් ගන්නේ හැමතිස්සෙම අතිරේක තොරතුරු එක්ක. මොනවා එක්කද? මුලින්ම දාන්නේ ගානේ දත්ත නෙමෙයි. මුලින්ම දාන්නේ අතිරේක තොරතුරු. මේක නීතියක්. පැහැදිලිද? හරි. අපි වැඩේ පටන් ගමු. පහත අතිරේක තොරතුරු ඔබට සපයා දී ඇත. 2019 12:31 දිනට ඉතිරි තොගය 55000යි. දරුවනේ ඉතිරි තොගය ජංගම වත්කමක්නේ. ඒ වගේම මතක තියාගන්න ඒක එන්න ඕනේ උඩටමනේ. මතකද? ආකෘතිය බලන්න ඕන නම් ඒක එන්න ඕනේ ජංගම වත්කම් වලට උඩටම. එහෙනම් මෙතනින් ලියනවා තොගය කියලා. දෙවනි රූලට කීයක්ද මගේ දරුවෝ? 55000ක්. හරි නේද? හරි. ඊට පස්සේ අතිරේක තොරතුරක් තියෙනවා. වර්ෂයේ ශුද්ධ ලාභය රුපියල් 3,25,000ක් කියලා. එහෙනම් ශුද්ධ ලාභයත් 3,25,000ක් කියලායි අපිට දාන්නට සිද්ධ වෙන්නේ. දෙවනි තීරුවේ 3,25,000යි යටින් ඉරකුත් ගහන්න. මොකද හිමිකමට ඕක එකතු කරන්න ඕන නිසා. අතිරේක තොරතුරු ඉවරයි නේද? එහෙනම් අපි පටපට ගාලා අනිත් දත්ත ටික දාගෙන යමු. ඉඩම් හා ගොඩනැගිලි. ද්‍රවශීලතා පදනම අනුව ගැලපුවාම උඩටම නේද එන්න ඕනේ. එහෙනම් මෙතනින් අපි දානවා ඉඩම් හා ගොඩනැගිලි. මාත් එක්කම කරගෙන යමු. මේකේ දීලා තියෙන ඉතින් පිරිවැයනේ දරුවනේ 2,80,000යි. සමුච්චිත ෂෙයක් තියනවද? අපි මේවා ෂෙයා කරනවද? නැහැ. එහෙනම් ධාරණගයත් කීයද? 2,80,000යි. ෂෙයා තිබ්බනම් අඩු කරලා ගන්නේ. පැහැදිලිද? එහෙනම් ඔක වැඩි හිතන්න එපා. පිරිවැයෙන් සමුච්චිත ෂෙයක් අපිට නැහැ. එහෙනම් ධාරණගයත් ඒකම තමයි. ඊට පස්සේ වාට දෙනවා වෙළඳ ණය ගැතියෝ. දාන්න පුළුවන් නේ. තොගේ දාලානේ තියෙන්නේ. එහෙනම් මෙතනට අපි දානවා වෙළඳ ණය ගැතියෝ කියලා. කීයක්ද? රුපියල් 60,000ක්. ඒකෙන්න ඕනේ දෙවනි තීරුවටමයි. වෙළඳ ණය හිමියෝ 73,000යි. ජංගම වගකීමක් නේද? වෙළඳ ණය හිමියෝ කීයක්ද දරුවනේ? රුපියල් 73,000යි. දෙවනි තීරුවටමයි යන්නේ. ඊට පස්සේ කියනවා ලීබඩු උපකරණ රුපියල් 30,000ක්ලු. දැන් ඉතින් දරුවනේ ඉඩම් හා ගොඩනැගිලි දැම්මට පස්සේ ඔයා ඉතුරු දේවල් ගැන හිතන්න එපා. පොසිෂන් වෙන්න ඕනේ මෙන්න මේ කියන තැන් තුන තමයි. මම මේ මෙතන දරුවක් දැම්මේ මුදල් යටට මෙන්න ඕනේ. ජංගම වත්කම් වල උඩට මෙන්න ඕනේ තොගය. ඒ දෙක දැම්මට පස්සේ මැද හරිය වෙනස් වුණාට කමක් නැහැ. මේකේ උඩටම ඉඩම් හා ගොඩනැගිලි දාන්න ඉතුරු ඒවා වෙනස් වුණාට කමක් නැහැ. එහෙනම් ද්‍රවශීලතා පදනම අපි ආරක්ෂා කරනවද? ආරක්ෂා කරනවා කියලා කපටිකමට පෙන්නනවද? කපටිකමට පෙන්නනවා. එතකොට බැලූ බැල්මටම උත්තර පත්‍ර පරීක්ෂකවරයාට අපි ද්‍රවශීලතාවය ආරක්ෂා කරලා තියෙනවා කියන එක ඔප්පු වෙන්නේ තැන් තුනකින්. මොකද්ද තැන් තුන? උඩම තියෙන්න ඕනේ ඉඩම් හා ගොඩනැගිලි, ජංගම වත්කම් වල උඩම තොගය තියෙන්න ඕනේ, ජංගම වත්කම් වල යටම තියෙන්න ඕනේ මුදල්. පැහැදිලිද? දැන් ඒතකොට ඊළඟට මුදල් දත්තයාව කියලා මෙතනින් ලියනවද? පැත්තක ලියලා අරන් තියලා අන්තිමට දානවද? පැත්තක ලියලා අරන් තියලා අන්තිමට දැම්මනම් හරි. එන්න එහෙනම් අපි ලී බඩු උපකරණ දාමු රුපියල් 30,000ක්. එහෙනම් මෙතන ලී බඩු උපකරණ රුපියල් 30,000යි. එහෙනම් මෙතනටත් ඔයා ලියන්නේ 30,000මයි. ඊළඟට ඔයාට ස්ථාවර තැන්පතු තියෙනවා 1,20,000ක්. ඒක එන්න ඕනේ දරුවනේ ජංගම නොවන වත්කම් වලට යටින් ජංගම වත්කම් වලට උඩින්නේ. එහෙනම් ඔයා මෙන්න මෙතනින් ලියන්න උඩ රූලේ. ස්ථාවර තැන්පතු කීයක්ද තියෙන්නේ? රුපියල් 1,20,000යි. හරි නේද? එතකොට ඔයා ඒක ලියන්නේ ස්ථාවර තැන්පතු එක ලියන්නේ හැමතිස්සෙම ජංගම වත්කම් කියලා ලිව්ව හෙඩින් එකට උඩ රූලේ. එතකොට ඉද ගන්නට සෙට් වෙනවා. ඊට පස්සේ බලන්න ලැබිය යුතු ආදායම්. අනේ මගේ දරුවනේ ලැබිය යුතු ආදායම් අපිට මොකක්ද? ජංගම වත්කමක්. එහෙනම් මෙතනින් ඔයා ලියන්නට ඕනේ ලැබිය යුතු ආදායම් කියලා. කීයක්ද? ලැබිය යුතු ආදායම් තියෙනවා රුපියල් 16,000ක්. ඒකත් ඔයාගේ ජංගම වත්කමක්. ඊට පස්සේ ඔයාට තියෙනවා ගෙවිය යුතු වියදම් 15,000යි. එතකොට ගෙවිය යුතු වියදම් කියලා කියන්නේ ඔයාගේ ජංගම වගකීමක්. ඔයා ගෙවලා නැහැ වියදම. එහෙනම් උපචිත වියදම් කියන එක ජංගම වගකීම් වලට ගෙවිය යුතු වියදම් ඔයාගේ තියෙනවා කීයක්ද? රුපියල් 15,000ක්.
අත ඉතිරි මුදල් 90000යි. දරුවනේ මම දාන්නද අන්තිමට දාමුද? එහෙනම් මූ කියලා පැත්තකින් 90000ක් ලියලා තියාගන්න. ඒක යටටම එන්න ඕනේ. මොකද තව ජංගමුවත්කම් තිබ්බොතින් මම හිර වෙනවා. ඒ නිසා පැත්තක ලියලා තියන්න අන්තිමටම දාන්න. ගැනිලි තියනවා 12000ක්. ඒ කියන්නේ මේ හිමිකමෙන් අඩු වෙන්න ඕන තැන 12000යි. වරහනක් දාලාම තියාගන්න අඩු වෙන නිසා වෙන්නේ. මෝටර රථ 550000යි. එහෙනම් මෙතනට මම ලියනවා දැන් මෝටර රථ 550000යි. සමුච්චිත ෂයක් නෑ. එහෙනම් ශුද්ධගයත් 550000ම තමයි. ප්‍රාග්ධනය ලක්ෂ 6යි. එහෙනම් මෙතන ප්‍රාග්ධනය මම දානවා ලක්ෂ 6ක්. බැංකු ණය තියෙනවා ලක්ෂ 2ක්. ජංගම නොවන වගකීම් වලට බැංකු ණය ලක්ෂ 2යි. බලන්න දරුවනේ අමාරුද කියලා වැඩේ. හරියට ආකෘතිය අධ්‍යයනය කරලා තියෙනවා නම් නිවැරදිව ආකෘතිය ඔළුවේ චිත්‍රයක් හැටියට වැඩ කරනවා නම් ඔයාට දත්ත ටික දානවා කියන එක මහලු දෙයක් නෙමෙයි. දැන් එහෙනම් මම සුළු කිරීම කරලා පෙන්නන්නම්. ගහන්න මෙතනින් මුලින්ම ඉරක්. මේ තීරු දෙකට ඉරි දෙකක් ගහලා වහන්න. පල්ලෙහාට එකතු කරන්න 0.0.0.0 5යි 3යි 8යි 8යි 16න් 6 දානවා එකක් ඉතුරුයි. 5යි 6යි 7යි 1යි 8යි. මෙතන කීයක්වත් නැහැ. මෙතනත් එහෙනම් 8,60,000ම තමයි උත්තරේ. මෙතන ඔයා අනිවාර්යයෙන්ම කාවද දාන්න ඕනේ. මතක ඇතුව දාන්න. දැන් මට අමතක වෙන්න ගියේ. මුදල් කීයක් තියෙනවද? 90000ක් තියෙනවා. යාව දැම්මේ නැත්තම් ගාන සමාන වෙන්නේ නැහැ. 0.0.0 6යි 5යි 11න් එක දානවා එකක් ඉතුරුයි. 5යි 1යි 6යි 6යි 12යි 1යි 13යි 9යි 22යි. පල්ලෙහාට එකතු කරලා බලමු 0.0.0 1යි 6යි 7යි 8යි 8යි 9යි 10න් බින්දුව දානවා එකක් ඉතුරුයි. 8යි 1යි 9යි 1යි 10යි 1යි 11යි 11යි 0.1යි 0.0. අපි මේකේ උත්තරේ අරගෙන බලමු. ගන්න 0.0.5යි 2යි 6යි 3යි 9යි අඩු කරන්න තියෙන්නේ 12000ක් 0.0.0යි 5න් දෙකක් ගියාම 3යි 2කින් එකක් ගියාම 1යි 9 එහෙම්මම තියෙනවා ලක්ෂ දෙකත් එහෙම්මම ගන්න එහා පැත්තට. එතකොට මෙතන වෙන මොනවත් නැහැ. තියෙන්නේ ඔච්චරයි. 0.0.5යි 3යි 8යි 7යි 1යි 8යි 88000ක් තියෙනවා. පල්ලෙහාට අපි එකතු කරලා බලමු. 0.0.0යි 8යි 3යි 11න් එක දානවා එකක් ඉතුරුයි. 1යි 1යි 2යි 8යි 10න් බින්දුව දානවා එකක් ඉතුරුයි. 9යි 1යි 10යි 10යි 11යි 12යි. පොඩි වෙනසක් තියෙනවා නේද? අරගත් අපි ආයෙ සුළු කරලා බලමුද? 860යි 120යි 121යි. එතකොට මෙතන 0.0.1යි 6යි 7යි 8යි 9යි 10යින් බින්දුව දානවා එකක් ඉතුරුයි. 8යි 1යි 9යි 9යි 1යි 10යි 10යි 1යි 8යි 9යි 10යි 10යි 1යි 11යි. මේකට 12ක් ආවනේ. සුළු කිරීම එක වතාවක් ඕගොල්ලෝ චෙක් කරගන්න. අතන 0.0.0 8 9 10 11 11යි 5යි 10න් 6 දානවා එකක් ඉතුරුයි. 5යි 6යි 7යි 7යි 1යි 8යි ඒක හරියි. ස්ථාවර තැන්පතු තියෙනවා 1,20,000ක්. ඒකත් හරියි. මෙතන එකතු අපි ගමු 55යි 60යි 6යි 5යි 11යි එක දානවා එකක් ඉතුරුයි. 6යි 6යි 12යි 12යි 1යි 13යි 13යි 9යි 22යි 13යි 9යි 22යි. එතකොට එනවද ගානට? දරුවනේ මේකේ මෙතන සුළු කිරීම තමයි. අපි හිතුවා හරි මෙතන සුළු කිරීමේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඒක හදාගමුනේ. 0.0.0යි 6යි 5යි 11න් එක දානවා එකක් ඉතුරුයි. 6යි 5යි 11යි 1යි 12යි 1යි 13යි 9යි 22යි. හරිනේ. දැන් අපි එකතු කරලා බලමු අර උත්තරේ එනවද කියලා. මෙතන 1යි 6යි 7යි 8යි 9යි 10න් බින්දුව දානවා එකක් ඉතුරුයි. 8යි 1යි 9යි 1යි 10යි 11යි 12යි. දැන් හරිනේ. එහෙනම් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. අවසානයේ ගාන දෙපැත්ත සමාන වෙන්න ඕනේ. හරි. එහෙනම් මේ තියෙන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදන විදිහ. අපි ඔහොම්මම මාරු වෙමු ඊළඟ ගානට. නේද? දැන් ඔයා මාත් එක්ක මේක හදලා නැත්නම් ඔහොම්මම විනාඩි කිහිපයක් අරගෙන මේ ගාන ඉවර කරලයි අපි ඊළඟ ගානට මාරු වෙන්න ඕනේ. හරි මේ ගාන ඉවර කරගන්න ඔයා අරගන්න එහෙනම් තව විනාඩි 3-4ක්. ඒ කාලෙන් පසු අපි ඊළඟ අභ්‍යාසයට මාරු වෙනවා. අභ්‍යාසංක
12ට එතකොට මං අභ්‍යාසංක 12ට යන්න කලින් ආරාධනා කරනවා දැනට මේ ගාන හදන දරුවෝ ඉන්නවා නම් ඒක හදලා ආකෘතිය රූල් කරලා ඉන්න මේ ගාලා හදලා ඉවර කට්ටිය ඔහොමම ආකෘතිය රූල් කරන්න පටන් ගන්න අපි එකපාර ඊළඟ ගානට මාරු වෙමු ඊළඟ ගාන පොඩ්ඩක් කියව ගන්න මාත් එක්ක රජරට ව්‍යාපාරේ ඉල්ලන්නේ වාගෙන් අවසානයේදී මූල තත්ත්ව ප්‍රකාශනයක්මයි ඕගොල්ලෝ මේක හදනකම මම මේක බෝඩ් එකේ මකන්නේ නැහැ මම ගාන රූල් කරන්න පටන් ගන්නම් වැඩේ ඉවර දරුවෝ මාත් එක්ක ගාන රූල් කරන්න මේ 12 වෙනි අභ්‍යාසය මේක රජරට ව්‍යාපාරයේ ගානක් දොළහයි 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ටයිටල්ස් ටික පිරිවැය සමුච්චිතශය ධාරණ අගය තොට මේක ගන්නවා ජංගම නොවන වත්කම් හැටියට රූල් කීපයක් ඊළඟට ජංගම වත්කම් එකටත් රූල් කීපයක් ඊළඟට ව්‍යාපාරයේ හිමිකම් හා වගකීම් මාතෘකාවක් ඒ යටතේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනය ධන ශුද්ධ ලාභය රූලක් කරලා ඍණ ගැනීලි ඒකටත් ඔහොම්මම ඉර ගහන්න ඊළඟට ව්‍යාපාරයේ ජංගම නොවන වගකීම් ඊට පස්සේ ඔහොම්මම ගන්නවා ජංගම වගකීම් ඔය ටික පුරවගත්තා නම් වැඩේ හරිය. තාමත් ඔයගොල්ලෝ මේ ගාන ඉවර නැද්ද? මේ තියෙන්නේ අභ්‍යාසංක 11. මේ තියෙන්නේ අභ්‍යාසංක 12. හරි. මේ ගාන ඉවර කරලා අර ගාන ඉඩ තියලා රූල් කරන්න මම නැවතත් වැඩ නවත්තලා චුට්ටක් බලන්න. නැවතත් කියන්නම් ගාන රූල් කරන විදිහ. මෙතනට සාමාන්‍ය රූල් 4ක් 5ක් ප්‍රමාණවත්. මෙතනට රූල් 5ක් 6ක් ප්‍රමාණවත්. එතකොට මේක හිමිකම හා වගකීම් ප්‍රාග්ධනයේ රූල් අරින්න එපා. සුද්ධ ලාභය එකතු කරා. රූලක් අරින්න ගැනිලි. ඉරක් ගහන්න මැද රූලේ. මෙතන රූලක් දෙකක් ඕනනම් අරින්න. ජංගම නොවන වගකීම් උපරිම රූල් දෙකක් තුනක් ඇති. ජංගම වගකීම් ඊටු ඉඩ තියන්න රූල් 4ක් 5ක් ප්‍රමාණවත්. හරි. විනාඩි 5ක් අරගන්න. විනාඩි 5ක් අරගෙන ඊට පස්සේ අපි අභ්‍යාසංක 12ට සූදානම් වෙමු. හරි. අපි ගාන හදන්න පටන් ගමු දරුවනේ. දීලා තියෙන පිළිවෙලට වැඩේ යන්න කලින් අතිරේක තොරතුරු දාන්න ඕනේ කියලා මම ඉස්සෙල්ලා ඔයගලන්ට නිර්දේශ කරා. ඒ අතිරේක තොරතුරු සඳහන් කරනකොට බලන්න මේකේ දීලා තියෙනවා මුලින්ම ඉතිරි භාණ්ඩ තොගය 14500යි. ජංගමවත්කම් වලට ඔබ දන්නවා අගතොගය 14500ක් හැටියට සඳහන් වෙන්නේ. ඊට පස්සේ වර්ෂයේ ශුද්ධ ලාභය 13500ක්ලු. එතකොට ඔයා දන්නවා ශුද්ධ ලාභයට අපි ඉඩ දීලා තියෙනවා 13500යි. හරි. අපි ඔහොම මෙමු ඉඩම් හා ගොඩනැගිලි 3,20,000යි. උඩින්ම වැදගත් තැනක් ඉඩම් හා ගොඩනැගිලි 3,50,000යි. සමුච්චිතශය නෑ ධාරණගයත් එහෙනම් 3,50,000මයි. 3,20,000යි නේද? 3,20,000මයි. හරි. ඊට පස්සේ බලන්න ණය ගැතියෝ ඉන්නවා 40,000ක්. ණය ගැතියෝ ජංගම වත්කම් වලට ණය ගැතියෝ 40,000යි. හරි නේද? ඊට පස්සේ ණය හිමියෝ ඉන්නවා 38,000ක්. ජංගම වගකීම් වලට ණය හිමියෝ දෙවනි රූලට 38,000යි.
බලන්න ඊට පස්සේ ඔයාලට කියනවා බැංකු ණය තියෙනවලු 1,20,000ක්. ජංගම නොවන වගකීම් වලට බැංකු ණය 1,20,000යි. ඊට පස්සේ බලන්න මගේ දරුවනේ ස්ථාවර තැන්පතු තියෙනවා රුපියල් 50,000ක්. මං කිව්වා ජංගම වත්කම් වලට උඩරූලේ දාන්න කියලා. ස්ථාවර තැන්පතු තියෙනවා කෙරවලටම දාන්න. රුපියල් 50,000යි. මාත් එක්කම කරගෙන යන්න. ඊට පස්සේ තියෙනවා අත ඉතිරි මුදල් 16යි. දැම්ම දානවද මූ කියලා පැත්තකින් ලියලා තියෙනවද? මූව පැත්තකින් ලියලා තියන්න. මුදල් තියෙනවා කීයක්ද? රුපියල් 16,000ක්. 16,000ක්. මතක ඇදුවේ ඒක දාමු පස්සේ. ඊට පස්සේ බැංකුව අයිරාව තියෙනවා රුපියල් 9,000ක්. පොඩ්ඩක් ඉන්න. බැංකුව අයිරාව කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නවනේ. බැංකුවේ පවතින ඍණ ශේෂයනේ. එහෙනම් බැංකුව අයිරාව ජංගම වගකීමක් හැටියටයි අපි ගණන් ගන්න. එහෙනම් ජංගම වගකීම් වලට බැංකු අයිරාවක් තියෙනවා. කීයකද? රුපියල් 9,000ක. හොඳයි. ඊට පස්සේ ඔහොමම ගන්න ලැබිය යුතු ආදායම් තියෙනවා රුපියල් 4,000ක්. ඔයා දන්නවා ඒක ජංගම වත්කමක්. ලැබිය යුතු ආදායම් ඔයාට දීලා තියෙනවා රුපියල් 4,000ක්. ඊට පස්සේ තියෙනවා මොකක්ද? ලීබඩු උපකරණ රුපියල් 35,000ක්. ඔයා දාගෙන යන්. ජංගම නොවන වත්කම් වලට ලීබඩු උපකරණ තියෙනවා රුපියල් 35,000ක්. පිරිවැය 35,000යි. සමුච්චිත අගයක් නැහැ. එහෙනම් ධාරණ අගයත් කීයද? 35,000ම තමයි. ඊට පස්සේ යන්ත්‍ර තියෙනවා 40,000ක්. එතනටම දාමු යන්ත්‍ර රුපියල් 40,000යි. පිරිවැය සමුච්චිතශයක් නැහැ. එහෙනම් ධාරණ අගයත් 40,000මයි. ඊට පස්සේ උපචිත වියදම් තියෙනවා 2,000ක්. ජංගම වගකීම් වලට මගේ දරුවනේ උපචිත වියදම් කියලා රුපියල් 2,000ක් අරගන්න. හරි නේද? හරි. ඊට පස්සේ කලින් ගෙවූ වියදම් තියෙනවා රුපියල් 2,000ක්. කලින් ගෙවූ වියදම් දරුවනේ ජංගම වත්කමක් කියලා ඔබ දන්නවා. එහෙනම් මෙතනට කලින් ගෙවූ වියදම් එන්නට ඕනේ. දීලා තියෙනවා අපිට කීයක්ද? රුපියල් 2,000ක්. දැන්ටම දත්ත 4ක් එතනට ඇවිල්ලා තියෙනවා. ඒ උපරිමය වෙන්න ඕනේ. ගැනිලි තියෙනවා රුපියල් 11,000ක්. අඩු කරන්න 11,000ක්. ඔයා දන්නවා අඩු කරනවා නම් අනිවාර්යෙන් වරහණක් දාන්න ඕනෙමයි. ඊට පස්සේ ඔයාට කියනවා ප්‍රාග්ධනයේ තියනවලු 3,50,000ක්. උඩින් ලියලා දාමු එහෙනම් 3,50,000. යන්නේ දරුවනේ දත්ත ඔච්චරයි තියෙන්නේ. දැන් එහෙනම් අපිට තියෙන්නේ මේක සුළු කරන්න. වැඩේ පටන් ගමුනේ. බලන් ඉන්න. සුළු කිරීම වරදින්න පුළුවන්. මෙතන එකතුව ගමු. 0.0.5යි 4යි 3යි 7යි 8යි 9යි මෙතන 3යි. එතකොට මෙතන 3,95,000යි. මෙතනට අපි අනිවාර්යයෙන්ම මුදල් සටහන් කරන්නට ඕනේ කීයක්ද? 16,000ක්. එතකොට බලන්න මෙතනට එන්න ඕනේ 500යි 4යි 4යි 8යි 9යි 10යි 6යි 16න් 6 දානවා එකක් ඉතුරුයි 4 1යි 5යි 1යි 6යි 1යි 7යි. අවසාන එකතුව ගමු 0.5යි 6යි 5යි 11 එක දානවා එකක් ඉතුරුයි 9 1යි 10යි 5යි 15යි 7යි 22න් දෙක දානවා දෙකක් ඉතුරුයි 3යි 2යි 5යි 521න් එතනට ආවේ උත්තරේ. මේක ගමු 0.5යි 3යි 5යි 1යි 6යි 3යි අඩු කිරීමක් 0.5යි 3 එකක් ගියාම 2යි 6න් එකක් ගියාම 5යි 3යි මෙතන තියෙනවා 1,20,000ක්. මේ ටිකත් එහා පැත්තට අපි අරගමු 0.0.0යි 8යි 9යි 10යි 19න් 9 දානවා එකක් ඉතුරුයි 3යි 1යි 4යි. අපි පල්ලෙහාට එකතු කරලා බලමු අර උත්තරේ එනවද කියලා. 0.5යි 9යි 2යි 11න් එක දානවා එකක් ඉතුරුයි 5යි 1යි 6යි 7යි 8යි 8යි 4යි 12න් දෙක දානවා එකක් ඉතුරුයි 3 1යි 4යි 4 1යි 5යි 5,21,500න් ගාන සමානයි. මං හිතනවා 12 වෙනි ගාන මේ වෙනකොට ඔබ හරි කියලා. අමාරුම තැනකටයි යන්නේ. 12 වෙනි ගානට වඩා මගේ දරුවනේ 13 වෙනි ගාන හාත්පසින්ම වෙනස්. 13 වෙනි ගාන හාත්පසින්ම වෙනස් කියලා කියන්නේ ගාන බලන්න කලින් ඔයා අවසානයේ බලන්නකෝ ඔබ විසින් කියන තැන. මොකක්ද ඉල්ලන්නේ කියලා? ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ පිළියෙල කරන්නලු, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පිළියෙල කරන්නලු. ඒ කියන්නේ ගාන පටන් ගන්න විකුණුම් වලින්. පපුව අමාරුව නෑනේ. ඔව්.
දලලාභය හොයලා ශුද්ධලාභය හොයලා ඒ හොයපු ශුද්ධලාභය ගිහිල්ලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රාග්ධනයට එකතු කරලා සම්පූර්ණ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදලා දෙපැත්ත සමාන කරන්නයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ගානට විනාඩි 45ක් වගේ කාලයක් යනවා. පැහැදිලිද? ඒ නිසා ඒ කියන්නේ ඔයාට හදන්න. නමුත් මේක විභාග ශාලාව තුල විනාඩි 20න් වගේ හදන්න ඕනේ. ඩබල් ස්පීඩ් කරමු පස්සේ විනාඩි 40ක වගේ කාලයක් වැය වෙන අභ්‍යාසයක්. සාමාන්‍ය තියරි පන්තියක අපි මේක කරා නම් මුළු සතියටම හදන්නේ ගණන් දෙකයි. ඒ වගේ ගණන් ලොට් එකක් තියෙනවා ඔයාටයි මටයි හදන්න. දැන් මේ ටියුට් එක ඉවර වෙනවා මේ පාඩම අභ්‍යාසංක 14න්. ඒ කියන්නේ මේකයි ඊළඟ ගානයි. ඊට පස්සේ අභ්‍යාසංක 25ක් වෙනකම් මේ වගේ විනාඩි 40 ගණන්ම තමයි ඔයාට තියෙන්නේ. තව ගණන් 11ක්. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. එතකොට මගේ දරුවෝ මේකත් කියන්න ඕනේ මේ වෙලාවේදීම ඒ තමයි මේකේ අභ්‍යාසංක 13 එකපාර රූල් කරගමුනේ. එකපාර රූල් කරගෙන ඉවර වෙලා ගාන හදන්න යන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාට පැය 3ක් විතර යනවා මේ ගාන හදලා ඉවර කරන්න හිමින් සැරේ. එහෙම වැඩක් නැහැනේ. පේපර් එකට සම්පූර්ණ කාලය දෙන්නෙත් පැය 3යිනේ. ඔන්න බලන්න ඔයා වැඩ නවත්තන්න මං රූල් කරනවා එක වතාවක් බලාගෙන ඉන්න. එතකොට මුලින්ම මේ රූල් කරන්නේ මොකක්ද? ලාභ හෝ අලාභ ප්‍රකාශනය. හරි. උඩින්ම මම ලියනවා දීප්තගේ ව්‍යාපාරයේ නේද ගාන තියෙන්නේ? ඔව්. 2020ටනේ? ඔව්. එතකොට දීප්තගේ ව්‍යාපාරයේ 2020යි 12යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය. වැඩේ පටන් ගන්න ඔයා දන්නවා විකුණුම් වලින් අඩු කරන්න ඕනේ විකුණුම් පිරිවැය. ඒ යටතේ ඔයා මුලින්ම ගන්නේ ආරම්භක තොගය ඊට පස්සේ ගැනුම් පොඩි ඉඩක් තියන්න ගැනුම් වියදම් වලට ඊට පස්සේ එනවා විකිණීමට ඉදිරිපත් කළ තොගය. ඒ විකිණීමට ඉදිරිපත් කළ තොගයෙන් ඔයා ඊට පස්සේ අඩු කරන්න ඕනේ මොකක්ද? අග තොගය. ඊට පස්සේ ඔයාට අවසානයේ එනවා මොකක්ද? දල ලාභය. ඊට පස්සේ දරුවනේ ඔයා දන්නවා දල ලාභයට එකතු කරනවා මොනවද? අනෙකුත් ආදායම්. ඒකෙන් අඩු කරනවා මොකක්ද? අනෙකුත් මෙහෙයුම් වියදම්. ඊට පස්සේ මෙතනින් ගන්නවා මුලින්ම ඒ යටතේ බෙදා හැරීමේ වියදම. ඊට පස්සේ ගන්නවා මොකක්ද? පරිපාලන වියදම. ඔයා දන්නවා වැඩේ. ඊට පස්සේ මම වෙනම රූල් කරගන්නවා දරුවනේ ඉතුරු ටික ඉඩ මදි වෙන නිසාවෙන් ඔයාටත් මේ ගාන හදන්න ලොකු ඉඩක් යනවා. හොඳට ඉඩ කඩ ඇතුව රූල් කරන්න. අර සේරුව හුණ්ඩුවට දාලා ගහනවා වගේ චූටි චූටි කෑලි අස්සේ ගහන්න නැතුව හරියට ඉඩ පාවිච්චි කරන්න. වෙනත් වියදම් ඊට පස්සේ තියෙන්නේ මොකක්ද? මූල්‍ය වියදම්. හරි. ඔහොම්මම මං රූල් කරන්න පටන් ගන්නවා මගේ පැටවුනේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. බලාගෙන ඉන්න. මෙන්න තියෙනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පටන් ගමු. දීප්තගේ ව්‍යාපාරයේ 2020යි 12යි 31 දිනෙන් අවසන් වර්ෂයට නෙමෙයිනේ වරදිනවා. දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. එහෙමයි ගන්නෙ. රූල් කරමු. ජංගම නොවන වත්කම්. ඒ යටතේ මොනවද ගන්නේ? පිරිවැය තියනවා, සමුච්චිතශය තියනවා, ධාරණගය තියනවා. ඊට පස්සේ ඕකට ඉතින් උපරිම තිබ්බොතින් රූල් 4ක් 5ක් ඇති මගේ දරුවෝ. ජංගම වත්කම්. ඒකටත් රූල් 5ක් 6ක් විතර තියන්න. ඊට පස්සේ ඔයා දන්නවා කෙලින් මෙන්නේ ව්‍යාපාරයේ හිමිකම් හා වගකීම් කියන කොටස. ඒ යටතේ ඔයා දන්නවා වැඩේ පටන් ගන්න ඕනේ අපි ප්‍රාග්ධනයට එකතු කළා ශුද්ධ ලාභය. ඒන උත්තරෙන් අඩු කරනවා ඔයා මොනවද?
ගැනිලි. එතකොට ඔයාට එනවා ව්‍යාපාරයේ අග හිමිකම. ඉඩ මදි. ඒ නිසා අපි ආයේ වෙනම රූල් කරගමු. මෙතනට දැන් අපි ගන්න යන්නේ මොනවද? ව්‍යාපාරයේ ජංගම නොවන වගකීම්. ඊට පස්සේ ව්‍යාපාරයේ ජංගම වගකීම්. වැඩේ සූදානම්ද? ඔව්. දැන් ඉතින් මම අර පෙර සඳහන් කරපු විදිහටම අපි කතාව පටන් ගන්න ඕනේ අතිරේක තොරතුරු වලින්. අතිරේක තොරතුරු යටතේ මෙයා දීලා තියෙනවා දීප්තගේ ව්‍යාපාරයේ අපිට අගතොගය කීයක් කියලාද? 35000ක් නේද? මම මේ කියන එක හොඳට තේරුම් ගන්න. ව්‍යාපාරයේ අවසාන ගිණුම් ගානක අගතොගය තැන් දෙකකට එනවා. හොඳට හිතලා බලන්න. අගතොගය තැන් කීයකට එනවද? තැන් දෙකකට එනවා. බලන්න තැන් දෙක මොකද්ද කියලා මගේ දරුවනේ. මෙතෙන්ට දාන්න ඕනේ අගතොගය. විකිණීමට ඉදිරිපත් කළ තොගයෙන් අඩු කරන්න ඕනේ අගතොගය. මතකයිනේ. ඒ විතරක් නෙමෙයි ජංගම වත්කම් වල උඩටම එන්නේ තොගය කියලා අගතොගයනේ. එහෙනම් 35000 මේ ගානට අනුව අගතොගය තැන් කීයකට එනවද? දෙකකට එනවා. ඕනම ගානක අතිරේක තොරතුරු වල දීලා තියෙන අවසාන ඉතිරි තොගය අගතොගය වෙළඳ ගිණුමට දලලාභය හොයන්නත් ඕනේ ජංගම වත්කම් වලටත් අවශ්‍ය වෙනවා. හොඳට මතක තියාගන්න. ගලේ කෙටුවා වගේ ඔළුවේ කොටා ගන්න. වැඩේ හරිද? වැඩේ හරි. ඔහොම මෙමු වල් එහාට මගේ පැටවුනේ. මෙන්න තියෙනවා ගාන පටන් ගන්නයි යන්නේ. දිස්නගේ ව්‍යාපාරයේ විකුණුම් තියෙනවා 280000ක්. දිස්නගේ නෙමෙයි අපි හදන්නේ දීප්තගේ ව්‍යාපාරයේ 280000ක්. එතකොට විකුණුම් තියෙනවා 280000ක්. ඊට පස්සේ ගැනුම් තියෙනවා 114000ක්. 114000ක් ගැනුම් තියෙනවා. ඔයා ගාන හදන එක බලන් ඉන්න. ඔයා හදන්නේ නැහැ දැන් මොකද මාත් එක්ක මේ වේගෙන් ඔයාට තාම හදාගෙන යන්න බෑ. ඉස්සෙල්ලා මේක බලන්න. 114000ක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ගෙනීමේ කුලිය 3500ක්. එතකොට ගැනුම් වියදම් වලට ගෙන ඒමේ කුලිය මගේ දරුවනේ 3500යි. වැඩේ ලේසි. ආරම්භක තොගේ තියෙනවා අපිට දීලා කීයක්ද මගේ පැටවුනේ? 20000ක්. දත්තේ දාන්නයි තියෙන්නේ. බලාගෙන ඉන්න. විදුලිය 8500යි. පරිපාලන වියදම් වලට එහෙනම් විදුලිය කියලා මගේ දරුවෝ රුපියල් 8500ක් පළවෙනි තීරුවට. ඊට පස්සේ රක්ෂණය තියෙනවා 12000ක්. පරිපාලන වියදම් වලම රක්ෂණය කියලා රුපියල් 12000ක් එන්නට ඕනේ. ඊට පස්සේ තියෙනවා ප්‍රචාරණය 14200යි. බෙදා හැරීමේ වියදම් වලට ප්‍රචාරණය කියලා 14200ක් වැටෙන්නට ඕනේ. ඊට පස්සේ ඉඩම් හා ගොඩනැගිලි 350000යි. ජංගම නොවන වත්කම් වලටනේ. ඒ කියන්නේ මෙතනටනේ. ඉඩම් හා ගොඩනැගිලි 350000යි. ධාරණගයත් මගේ දරුවනේ එහෙනම් 350000ම තමයි. ඊට පස්සේ වාට කියනවා යන්ත්‍ර උපකරණ තියනවලු 120000ක්. එතනටමනේ. යන්ත්‍ර උපකරණ 1,00,000 කීයද? 20000යි. සමුච්චිතශයක් නෑ. ධාරණගයත් එහෙනම් 1,20,000ම තමයි දරුවනේ. ඊළඟට තියෙනවා මෙන්න ණය ගැතියෝ ණය හිමියෝ. ණය ගැතියෝ 17000යි. ජංගම වත්කම් වලට ණය ගැතියෝ 17000යි. ණය හිමියෝ ජංගම වගකීම් වලට කීයක්ද මෙයා කියන්නේ? 45000ක්. මතක ඇතුව දෙවනි රූලට. හරි නේද? හරි. ඊට පස්සේ දුන් වට්ටම් ලද වට්ටම්. දරුවනේ දුන් වට්ටම් කියන්නේ ව්‍යාපාරයට මොකක්ද? වියදමක්නේ. එතකොට දුන් වට්ටම් වියදම මෙයා කියන්නේ 6200යි කියලා. එහෙනම් දුන් වට්ටම් කියන්නේ බෙදා හැරීමේ වියදමක් ඔයා දන්නවා. දුන් වට්ටම් 6200යි. ලද වට්ටම් කියන්නේ අනිකුත් ආදායම් වලට කීයක්ද ලද වට්ටම් තියෙන්නේ? රුපියල් 9000ක් ලද වට්ටම්. හරි. ඊට පස්සේ බැංකු ණය තියෙනවා ලක්ෂයක්. ඔයා දන්නවා ජංගම නොවන වගකීමක් මෙතනට එන්නේ බැංකු ණය රුපියල් ලක්ෂයක් දෙවනි තීරුවට. ඊළඟට තියෙන්නේ බැංකු ණය පොලිය මගේ දරුවනේ රුපියල් 10000ක් කියලායි මෙයා කියන්නේ. ඔයා දන්නවා ඒක මූල්‍ය වියදමක් නේද? බැංකු ණය පොලිය රුපියල් 10000ක් පළවෙනි තීරුවට. ඊට පස්සේ මුදල් තියෙනවා 17500ක්. දැම්ම දානවද? නෑ. ද්‍රවශීලතා පදනම ආරක්ෂා කරන්න පැත්තකින් මුව අරන් තියාගන්න 17500ක්. ඊළඟට තියෙන්නේ බැංකු ශේෂය. ඒක දාන්න. ඒක ප්‍රශ්නයක් නෑ. බැංකු ශේෂයක් මෙයාගේ ව්‍යාපාරයේ තියෙනවා රුපියල් 12000ක.
ඔය තියෙන්නේ වැඩේ හරි. ඊට පස්සේ කියනවා තොගහානි තියනවලු 3000ක්. ඔයා දන්නවා තොගහානි කියන්නේ වෙනත් වියදමක්. එහෙනම් මෙතනට තොගහානි වීම කියලා රුපියල් 3000ක් දාලා තියෙන්නට ඕනේ. බොල් ණය තියනවලු 7800ක්. මගේ දරුවනේ බොල් ණය කියන්නේ බෙදා හැරීමේ වියදමක් නේද? බොල් ණය තියනවා 7800ක්. බලන්න. ඊට පස්සේ ඔයාලට කියනවා සේවක වැටුප් තියනවලු 14500ක්. ඔයා දන්නවා පරිපාලන වියදම් නේද? සේවක වැටුප් 14500යි කියලයි කියන්නේ. හරි නේද? ඊට පස්සේ ගැනිලි තියනවා කීයක්ද? රුපියල් 3800ක්. ගැනිලි කියන්නේ හිමිකමෙන් අඩු වෙන්න ඕනේ එකක්. එහෙනම් මෙතන 3800ක් ගැනිලි අඩු කරලා දාමු අපි. වැඩේ හරි. ඊට පස්සේ ඔයාලට කියනවා ප්‍රාග්ධනයේ තියනවලු ලක්ෂ 3ක්. මෙතන උඩටම ප්‍රාග්ධනයේ ලක්ෂ 3යි. සියලුම දත්ත දාලා ඉවරයි. අපිට දැන් තියෙන්නේ එහෙනම් සුළු කිරීම කරන්න මගේ දරුවනේ. වැඩේ පටන් ගමුද? මට උදව් කරනවද ඔයා? හරි. සුළු කිරීම වලට යමු. කොනක ඉඳන් එන්න. මෙතන තියෙනවා එතකොට 0.05යි 4යි 3යි 7යි 1යි 1යි පල්ලෙහාට 0.05යි 7යි 2යි 1යි 3යි 1යි අඩු කරන්න තියෙන්නේ 0.05යි 7න් 5ක් ගියාම 2යි 0.1යි අඩු කරන්න තියෙන්නේ 0.10න් 5ක් ගියාම 5යි 9න් 2ක් ගියාම 7යි. එතකොට මෙතන තියෙන්නේ 7යි 1යි 1,77,500ද චෙක් කරගන්න. 10න් 5ක් ගියාම 5යි 9න් 2ක් ගියාම 7යි 7යි 1යි. හරි. එතකොට මේ ආවේ මොකද්ද ඔයාගේ? දල ලාභය ප්‍රධාන සන්ධිස්ථානයක් ගානේ. ඊට පස්සේ අනිකුත් ආදායම් එකතු කරන්නයි තියෙන්නේ රුපියල් 9000ක්. අපි එකතු කරමු 0.05යි 9යි 7යි 16න් 6 දානවා එකක් ඉතුරුයි 7යි 1යි 8යි 1යි 1,86,500යි. බෙදා හැරීමේ වියදම් අපි එකතු කරමු 800යි 200යි 1000යි 200යි 1200න් 200 දානවා එකක් ඉතුරුයි 6යි 4යි 10යි 1යි 11යි 7යි 18න් 8 දානවා එකක් ඉතුරුයි 28200යි. මේ ටික ගන්න 5යි 5යි 10යි බිඳුව දානවා එකක් ඉතුරුයි 8යි 2යි 10යි 1යි 11යි 4යි 15න් 5 දානවා එකක් ඉතුරුයි 35000යි. මේ 3000 එහෙම්මමයි ඒකේ වෙනසක් නැහැ. මේ 10 එහෙම්මමයි ඒකේ වෙනසකුත් නැහැ. එතකොට අරක එකතු කරමු 35යි 45යි 55යි 60යි 63යි 63යි 200යි 73යි 200යි 73යි 200යි 76යි 200ද මට ආවේ එහෙම. අපි වැත්තක එකතු කරලා බලමු නේ කෝකටත්. 28යි 200යි 35000යි 3000යි 10000යි. බලන්න 0.02යි 8යි 5යි 13යි 3යි 16න් 6 දානවා එකක් ඉතුරුයි 5යි 1යි 6යි 1යි 7යි 76200යි. හරි. මනෝමෙන් ආපු උත්තරේ නිවැරදි. අවසානයේ අඩු කරන්න තියෙන 1,86,500න් 76යි 200ක්. 1,86,500න් මගේ දරුවනේ 76යි 200ක් අඩු කරමු 0.03යි 0.8න් 7ක් ගියාම 1යි 1,10,300ක් 1,10,300ක තියනවා මොකක්ද කියන්න වාක්‍ය ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා කියලා ලියවෙන්නට ඕනේ. හොහෝ නවතින්න. ඒ ප්‍රාග්ධනය ගෙනියන්නේ දැන් ගිණුමටද මූල්‍ය තත්ත්ව ප්‍රමාණය ප්‍රකාශනයේ ශුද්ධ ලාභය තැනටද? ශුද්ධ ලාභය තැනට අරගෙන එන්න මෙතනට 1,10,300යි. පොඩ්ඩක් ඉන්න. දැන් ඔයාගේ මේ ගානේ කොහේ හරි වැරදිලා තිබ්බනම් මෙතනින් එහාට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයත් වැරදි. මොකද ඒකේ උත්තරේ මේකට ගෙනාවනේ. හරි පරිස්සමෙන් යන්න ඕනේ. 0.03යි 0.1යි 4යි 4,10,300යි නේද? ඔව්නේ. 300යි 10යි හරි. 4,10,300න් අඩු කරන්න 3,800ක්. 410යි 300න් 3,800ක් අඩු කරන්න ඕනේ. 0.13න් 8ක් ගියාම 5යි 9න් 3ක් ගියාම 6යි. එතකොට මෙතන තියෙන්නේ 0යි 406යි 500ක් එනවා. හරි නේද? එතකොට එතන 406යි 500යි මෙතන තියෙනවා රුපියල් ලක්ෂයයි මෙතන තියෙනවා රුපියල් 45000යි. එකතු කරමු 406යි 500යි ලක්ෂයයි 506යි 500යි ඒකට එකතු කරනවා අපි 45000ක්. එතකොට 6යි 5යි 11ක දානවා එකක් ඉතුරුයි 4 1යි 5යි 5,51,500යි එන්නේ. අපි බලමු මේ උත්තරේම අපිට මෙතනින් ආයේ එයිද කියලා. මුදල් දාගෙන ඉන්න. ඔක්කොම මුදල් තියෙනවා 17,500ක්. මේ ටිකේ එකතුව පල්ලෙහාට ගමු 0.0.0.0.5යි 2යි 7යි 3යි 1යි 4යි 4,70,000යි. හරි නේද? හරි. මේ ටිකේ එකතුව ගමු 0.0යි
5යි 5යි 7යි 12යි 13යි 14යි 14යි 7යි 21 එක දානවා දෙකක් ඉතුරුයි 2යි 3යි 5යි 6යි 7යි 8යි 81500යි බලමු 0.0යි 5යි 1යි 8යි 7යි 15න් 5 දානවා එකක් ඉතුරුයි 4 1යි 5යි මෙතන උත්තරේ 5,51,500යි මෙතන උත්තරේ 5,51,500යි අවසානයේදී ගාන දෙපැත්ත සමානයි ඔච්චරයි පැහැදිලිද එතකොට මෙන්න මේ අරගලය කරන්න ඔයාට දැන් පුළුවන්කම තියෙන්නට ඕනේ වැඩක් තියෙනවා කරන්න දැන් ඉතින් මෙතනින් එහාට මට මේ ගාන සම්බන්ධව උගන්වන්න කියලා විශේෂ දෙයක් නැහැ දැන් ඔයා මේ ගානට ගන්න ඕනේ විනාඩි 40ක් විතර ගන්න නිවීසනසිල්ල මේ ගාන හදන්න ඔයාට පැට්‍රිස් කිරීම සඳහා මම ලබා දෙනවා අභ්‍යාසංක 14 අභ්‍යාසංක 14 අරනළු ව්‍යාපාරයේ ගාන ඔබ විසින් තනියම හදන්න මම ඔයාට මේක සම්බන්ධ වෙන්නේ නැහැ මම මේකට උත්තර දෙන්නෙත් නැහැ ඔයා මේක ගාන සමාන වෙනකන් තනියම හදන්න ඕනේ පළවෙනි පාර හදන්න දෙවෙනි පාර හදන්න තුන්වෙනි පාර හදන්න තනියම ගාන සමාන කරන්නයි මම අරනළු වෙළඳ ව්‍යාපාරිකයන්ගේ ගාන ඔයාට දීලා තියෙන්නේ පැහැදිලිද හරි එහෙනම් 14 වෙනි අභ්‍යාසයත් එක්ක මේ පාඩම ඉවර වෙනවා ඊළඟට තියෙන ගැලපුම් සටහන් පිළියෙල කිරීම කියන කොටස මගේ දරුවනේ ගැලපුම් සටහන් පිළියෙල කිරීම කියන කොටස අපි යන්නේ සම්පූර්ණයෙන්ම ඊළඟ පාඩමක් හැටියට සම්පූර්ණයෙන් වෙනස් පාඩමක් මේ පාඩමට වගේ විශාල කාලයක් ගත වෙනවා ඒ කාලය ගත වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි ඒකේ පළවෙනි උදාහරණින් ඉඳන් යන්නේ මේ වගේ ගණන් ඒ වගේ ගණන් 15කට ආසන්න ප්‍රමාණයක් ඔය අභ්‍යාසය නිබන්ධනයේ තියෙනවා එතකොට එක ගානකට ඔයාට සාකච්ඡා ඔයාට ගාන හදන්න විනාඩි අවසාන වෙනකොට 30ක් ගත්තා කියන්නකෝ ඔයා පැට්‍රිස් වෙලා මට ගාන සාකච්ඡා කරන්න විනාඩි 15යි විනාඩි 45ක් එක ගානකට වෙන් වෙනවා එතකොට ඒ වගේ ගණන් 15ක් කියලා කියන්නේ හිතන්න ඔයා මොනතරම් කාලයක් මේකට ගත වෙනවද කියලා ඒ වගේම මතක තියාගන්න මගේ දරුවනේ ඔන්ලයින් වලින් මේක උගන්වන්න පුළුවන් කියලා ඔයා හිතනවද පාසල් පද්ධතිය හෝ මොනම තැනක ඔන්ලයින් ටීචින් වලින් මේ වගේ ගානක් දෙපැත්ත බැලන්ස් කරන්න මේ වගේ ක්‍රමයකට උගන්වන්න පුළුවන් කියලා ඔයාට හිතෙනවා නම් ඔයා මට ඒක යෝජනා කරන්න. දරුවෝ මේ තමයි රියල් එකවුන්ටින්. අපි මේකෙන් තමයි ඒකකට යන්න උත්සාහ කරන්නේ. ඒ හැම දෙයක් එක්කම අපි ඊළඟ පාඩමට හැරෙන්නට ඕනේ. ඔයාගේ මේ CD කට්ටලේ ඇතුලේ මෙතනට වෙනකම් විතරයි මේ CD එකෙන් දුවන්නේ. ඊළඟ CD ටික ඔයාගේ අතට වෙනම මම ලැබෙන්න සලස්වනවා. එතකොට මෙතනට වෙනකන් හොඳට පැට්‍රිස් කරන්න මේ ටික කරනකොට කොහොමත් ඔයාලට මාසයකට ආසන්න කාලයක් යනවා. අපි තියරි පන්තිය තුල මේක හොඳට මතක තියාගන්න. පන්ති ආරම්භ කරනකොට වැඩ පටන් ගන්න මේ පාඩම නැතුව මෙතනින් ඉස්සරහට. මේ පාඩමට හැම කෙනෙක්ටම මම මේ නිබන්ධන කට්ටලේ ලබා දෙනවා. පන්ති ආවට පස්සේ ඕගොල්ලෝ වගේ මේගොල්ලොත් මේ නිබන්ධනයේ කට්ටලේ ලබා ගනීවි. ඔබ ගත්ත විදිහටම. ඊට පස්සේ මාස දෙකකට විතර පස්සේ අගෝස්තු නිවාඩු කාලයත් ඇරලා මේක මම සම්පූර්ණ දවසක් වෙන් කරලා මේ පාඩම තව එක වතාවක් ඔයාලට රිවිව් කරනවා. ඊට පස්සේ ඔබ සූදානම් ලකුණු 25කට සමස්ත සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය. එහෙනම් ගොඩක් ස්තුතියි. බලාගෙන හිටියා අම්මේ තාත්තේ ඔබ ගොඩක් මේකට උදව් කරා. මේ උත්සාහ කරන්නේ රජ වෙන්න නෙමෙයි. මේ උත්සාහ කරන්නේ ඔබේ දරුවව රජ කරන්න. එහෙනම් අවශ්‍ය දේ අවශ්‍ය විදිහට අපි කරා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. එහෙනම් මෙතනින් ඉස්සරහට අපි එක පියවරක් තියමු. හැම කෙනෙක්ටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ එපිසෝඩ් එකේදී හම්බෙමු.